හරි පුතේ ආයුබෝවන්. අපි අලුතෙන් පටන් ගමු පන්තිය. ආයිබෝවන් සර්. අයිබෝවන්. හරි. අපි පුතේ අද ටියුට් එකේ දෙවෙනි පිටුවේ 10 වෙනි ප්‍රශ්නෙන් තමයි පටන් ගන්න දෙන්නේ. අපි එතකොට මෙතෙක් දවස් කතා කරපු දේවල් වලින් අපි අද 10 වෙනි ප්‍රශ්නෙට ඇවිත් තියෙනවා කාලයන් පිළිබඳව කතා කරන්න. සිංහල භාෂාවේ පුතේ ප්‍රධාන වශයෙන් කාලයන් තුනයි. අතීත කාලය, වර්තමාන කාලය සහ අනාගත කාලය කියලා. අතීතයේ යම් දෙයක් සිදු වෙලා තියෙනවා නම් අපි කියනවා අතීත කාලයට සම්බන්ධ දේවල් කියලා. වර්තමානයේ දැන් සිදු කෙරෙමින් පවතින ක්‍රියාවක් තියෙනවා නම් ඒක වර්තමානයට සම්බන්ධ දේවල්. හෙට අනිද්දා නැත්නම් අනාගතයට ඉදිරියට කරන්න සිදු වෙන දේවල් හා සිදු වෙන දේවල් කිරීමට තියෙන දේවල් අපි කියනවා අනාගත කාලයට අයිති දේවල් කියලා. එතකොට මේකේ තියෙන්නේ පහසඳහන් වාක්‍ය වර්තමාන කාලයට හරවලා ලියන්නලු. එතකොට මේක දීලා තියෙන්නේ අතීතයෙන් වෙන්න පුළුවන් බොහෝ විට. මම පන්සලට ගියේමි ගිහිල්ලා ඉවරයි. එහෙනම් මේක අනාගත වර්තමාන කාලයට හැරෙව්වෙන් පස්සේ මම පන්සලට යමි. යමි කියලායි එන්න ඕන. මම පන්සලට යමි. එහෙම කියනනම් අලා හරි දාගන්න. සර් රතු පෑනෙන් දෙනිල් පෑනෙන්ද හරි දාගන්නේ? රතු පෑනෙන් හරි දාගන්න රතු පෑන. විදුහල්පතිවරයා පාසලෙන් පිට විය. විදුහල්පතිවරයා පාසලෙන් පිට වෙයි. විදුහල්පතිවරයා පාසලෙන් පිට වෙයි. පාසලෙන් පිට වෙයි. ඇය රූපවාහිනිය නැරඹුවාය. ඇය රූපවාහිනිය නරඹයි. නරඹන්නීය. ඇය රූපවාහිනිය නරඹන්නීය. ස්ත්‍රීලිංග නිසා වඩාත් හොඳ. ඇය රූපවාහිනිය නරඹන්නීය. නරඹයි වැරදිද? වැරදි නෑ වැරද්දීම නෑ. ඉතින් අපිට ස්ත්‍රීලිංග වාක්‍ය නිසා ස්ත්‍රීලිංග වාක්‍ය විදිහට හදාගන්න. හරි දාලා. ගොවියා උදෙන්ම කුඹුරට ගියේය. ගිහිල්ලා ඉවරයි. දැන් අතීත කාලෙන් තියෙන්නේ. එහෙනම් වර්තමාන කාලට හරවනකොට ගොවියා උදෙන්ම කුඹුරට යයි. යන්නේය. අපි පාසලට ගියෙමු. අපි පාසලට යමු නැත්තම් යන්නෙමු. යමු එහෙම නැත්තම් යන්නෙමු. ඊළඟට කියනවා පහත දැක්වෙන වාක්‍යවල විධික්‍රියා යටින් ඉරක් අඳින්න. විධික්‍රියාවක් කියන්නේ මොකද්ද කියලා මේ ක්‍රියාපද. ක්‍රියාපද පුතේ සිංහල භාෂාවේ ප්‍රධාන කොටස් 8කට බෙදෙනවා. දැන් ඔයාලට 6 දී 8ක් ඉගෙන ගන්න නෑ. 10 11ට යනකොට ව්‍යාකරණ පිළිබඳව ක්‍රියා වර්ග 8ක් ඉගෙන ගන්න. ඒකට ඒකේ එකක් තමයි මේ මම දැන් ටිකක් කිව්වොතින්. දැන් මේකේ තියෙනවා විධික්‍රියා, පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා, අසම්භාව්‍ය ක්‍රියා. ඊට පස්සේ ත්‍රිකාලික ක්‍රියා, කර්ම ක්‍රියා. එතකොට මේ විදියට ක්‍රියාපද වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඒකෙන් අහන්නේ මේ විධික්‍රියාව. යම්කිසි වාක්‍යයක නැත්නම් විධානයක් හඟවන ක්‍රියාපදයක් තියෙනවා නම් විධානයක් හඟවන ක්‍රියාපදයක් තියෙනවා නම් අපි ඒකට කියනවා විධික්‍රියාවක් කියලා. අක්කේ අර බලන්නකෝ වැස්සක් නොවැන්නේ. ගීතයක තියෙන්නේ. අර බලන්නකෝ කිව්වහම මේක විධික්‍රියාව. බලන්න කියලා කියනවා. දැන් මෙහෙම කෙනෙක් හිතන්න පුළුවන් විධික්‍රියාවක් කියන එක මෙන්න මේ විදිහට. ඒක ආදරාර්ථයෙන් විදෙන්න පුළුවන් පුතේ අනාදරාර්ථයෙන් විදෙන්න පුළුවන්. දැන් මම මෙහෙම කිව්වොත් නේද? අපි මම මේ කියනවා මෙහෙම අනුකී ඔයාගේ මයික් එක ඔෆ් කරගන්නකෝ. ඔයා ඔෆ් කරලා තිනවා මේ නිකන් කියන්න හදා. අනුකී ඔයාගේ මයික් එක ඔෆ් කරගන්නකෝ. කියලා ඉල්ලීමක් විදියට කරන්නත් පුළුවන්. අනුකී ඔයාගේ මයික් එක ඔෆ් කරගන්න ටක් ගාලා. එහෙම අවධාරණයෙන් කියන්නත් පුළුවන්. මේ දෙකම විධික්‍රියා. එහෙනම් විධික්‍රියා පුතේ ප්‍රධාන කොටස් දෙකක් වෙනවා. අවදානාර්ථයේ විධික්‍රියා සහ ආදරාර්ථයේ අනාදරාර්ථයේ විධික්‍රියා සහ ආදරාර්ථයේ විධික්‍රියා නැත්තම් ඒ විදිහට ආදරයෙන් විධික්‍රියාව කරන්න පුළුවන් අනාදරයෙන් කරන්න පුළුවන්.
ඒක ගැන එච්චර ලොකුවට හිතුන්නේ නැතුණාට මං කියන්නේ මේ හැම එකක්ම විධික්‍රියා ගණයට අයිති කියලායි. එතකොට කොහොමද විධික්‍රියාවක් දැන් නංගි ඔයාගේ පෑන මට දෙන්න කියලා ඉල්ලීමක්. ඒක විධික්‍රියාවක් කරේට ගන්න පුළුවන් අපිට. මල්ලි බත් කන්න. ඒතර මත් දැන් අපිට උන කාපම් බීපම් වරෙන් ඒවත් විධික්‍රියාවලට අයිති. ඒවත් විධික්‍රියාවට අයිති. එහෙනම් මේ විධික්‍රියාවක් කියන්නේ යම් කිසි ක්‍රියාවක් අර්ථය හංගවනවා නම් අන්න ඒක විධික්‍රියා හැටියට කියවනවා. යම් කිසි ක්‍රියාවක් එතන හංගවනවා. ඉල්ලීමක් වෙන්න පුළුවන්, ඒක ආයාචනයක් වෙන්න පුළුවන්. ආයේ විදියට තියෙනවා. ඉතින් නංගි මෙහෙ එන්න යයි අයියා පැවසුවේය. විධික්‍රියාව මොකද්ද? මොකද්ද විධික්‍රියාව? එන්න කියන එක ගන්න ක්‍රියාවක් ක්‍රියාවාචී එකක් හංගවනවා එන්න කියලා. ඒක තමයි විධික්‍රියාව. තාත්තා කඩේට යන්නේයි මට කීවේ. යන්න. දරුව මෙහි එන්න කියන එකේ එන්න. ඔව් විධානයක් හංගවන්න එතන. එතකොට එන්න එන්න කියලා ඉවරලා විධාන හංගවලා තියෙනවා. ඔව්. ඔව් කියන්න. පළවෙනි එකේ විධික්‍රියාව මොකද්ද? එන්න කියන එක නංගි මෙහෙ එන්න විධානයක් හංගවන ක්‍රියා තමයි විධික්‍රියා කියලා කියන්නේ. එතකොට විධික්‍රියාවක් විධානයක් හංගවනවා මෙහෙ එන්න කියලා. තාත්තා කඩේට යන්නේයි මට කිව්වේ යන්න කියලා විධානයක් හංගවනවා. දරුව මෙහි එන්න කියලා විධානයක් හංගවනවා. විධානයක් හංගවනවා නම් අපි ඒකට කියනවා විධික්‍රියා කියලා. මල්ලි පොත් පාඩම් කරන්න කියලා විධානයක් හංගවනවා. ඔව් ඒ වගේ ක්‍රියාවලට කියනවා විධික්‍රියා කියලා. කරන්න රෙදි සෝදන්නයි අම්මා පැවසුවාය. සෝදන්නයි. ඒක විධික්‍රියා. එතකොට මෙන්න විධික්‍රියා හඳුනගත්ත ඒ වගේ ක්‍රියාත් අපේ සිංහල භාෂාවේ පුතේ තියෙනවා. පහත් සඳහන් වාක්‍ය සඳහා සුදුසු විරාම ලකුණු යොදන්න. ඔබට ජය වේවා. මෙන්න හර්ෂාදී ලකුණු. ඔබට ජය වේවා. ජය වේවා කියනකොට මේකේ තියෙනවා හර්ෂ ආදී ලකුණු. මේකට තව නමක් කියනවා. මේකට කියනවා හර්ෂ ආදී ලකුණ කියනවා. හරි තිත්කුල කියනවා. හර්ෂ ආදී ලකුණ ටිකේ ලියලා තියෙන්නේ. තිත්කුල කියනවා. තව කියනවා මේකට. විස්මයාදී ලකුණ. විස්මයාදී ලකුණ. විස්මයාදී. එතකොට ඔන්න අපිට මේක දෙන්න ඕන ජය වේවා කියන එකේ මේ කියන විදිහට හර්ෂ ආදී ලකුණු නැත්තම් තිත්තුල නැත්තම් මේකට විස්මය ආදී ලකුණු මේකට තව කියනවා ආශිර්වාද ලකුණු කියලාත් කියනවා. ඔබට ජය පතමි. ඒකට හර්ෂ ආදී ලකුණු. හර්ෂ ආදී ලකුණමයි නැත්තම් තිත්තුලමයි නැත්තම් මේ විස්මය ආදී ලකුණම තමයි. ඔබ විභාගයට පෙනී සිටියෙහිද? ප්‍රශ්න සිටියෙහිද ප්‍රශ්නයක් අහන්නේ. සිටියෙහිද ප්‍රශ්නයක් අහන්නේ නම් ප්‍රශ්නාර්ථ ලකුණ. පෙරටම යන්න. පෙරටම යන්න. පෙරටම යන්න. මොකක්ද දෙන්නේ? මම දැම්ම උඩුකොම හැබැයි තියෙන්නේ මේකේ තියෙන්නේ නිකන් කමාවෙන් වරහන්නට දිගිලා ඒ මනස දාන්න එක නැති නිසා මම දැම්ම උඩුකොම. මාත්‍යේ මේ නැව තියෙන්නේ. ඇයි මේක නැවතීමේ තිතක් තියෙනවා වගේනේ.
මුලින්ම කියනවා සර් මම නම් දැම්මේ නැවතීමේ සිට. නැවතීමේ ඉස්සෙල්ලම මම තියෙන්නේ නැවතීමේ තිත. එන්න ඕන නැවතීමේ තිත. ඔගේ තියෙන්නේ නැවතීමේ තිත. ඊට පස්සේ කමාවක්, ඊට පස්සේ ප්‍රශ්නාර්ථ ලකුණ, ඊට පස්සේ කමාවක්, ඊට පස්සේ හර්ෂ ආදී ලකුණ. වරහන් ඇතුළේ තියෙන්නේ එහෙමයි. උදේ 9:30ට විභාගය ආරම්භේ. තිත ආයතනත් දෙන්න ඕන තිත ආරම්භේ. නැවතීමේ පේන්නේ නැහැ. මේ ටික පේන්නේ නැහැ නේ. පොඩ්ඩයි එන්න මේක පේනවා. උදේ 9:30ට විභාගය ආරම්භේ. ඒතර ආරම්භයේ කියන තැනට එන්න ඕනත් තිත ආරම්භයේ. තිත එන්න. පහත සඳහන් වාක්‍ය වලට සුදුසු ක්‍රියාපද යොදා සම්පූර්ණ කරන්න වූ වාක්‍ය. යාචකයා මග දෙපස හිඟමන් යදී යාචක මේක කතෘපදේ පුතේ යාචකයා. අය ඒක වචනයි. ඒක වචන නම් කතෘපදේ මේ ආඛ්‍යාතයේ තියන්න ඕනේ නැත්නම් වාක්‍යයක අවසාන ක්‍රියාව තියන්න ඕනේ ඒක වචනේ. එහෙනම් යදිති කියලා තියන්න බෑ. යදිති කියන්නේ බහුවචන. මෙන්න බලන්න. ඊ කියලා තියුවොතින් ඒක වචනයි. තී උනුතින් බහුවචනයි. හි උනුතින් ඒක වචනයි. හෝ උනුතින් බහුවචනයි. මී උනුතින් ඒක වචනයි. මූ උනුතින් බහුවචනයි. අම්මා පොළ තාත්තා පොළට යයි. අයියලා පොළට යති තෝ පොළට යහි. තොපි පොළට යහු. මම පොළට යමි. අපි පොළට යමු. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. එහෙනම් මෙතන තියෙන්නේ යාචකයා ඒක වචනයි. ඒක නිසා අපිට මොකද වෙන්නේ? ආඛ්‍යාතේ ඒක වචනෙන් තියන්න වෙනවා. සර් යාචකයා මග තෙපත හිඟමන් යතෝ කිය. අර විරාම ලකුණු යොදන එකේ පෙරටම යන්න කියන එකට මොකක්ද ආවේ? තිත. හරි සර්. උදර අහගෙන ඉන්න ඕනේ. හරි යාචකයා මග දෙපත හිඟමන් යදී කියනකොට එන යාචක ඒක වචනයි. හිඟමන් යදී කියලා ඒක වචනෙන් තියෙන්න ඕන. ඊළඟ කාරණාව දිය ඇලි කඳු මුදුනින් පහළට ඇද හැලෙති හැලෙයි. දිය ඇලි කිව්වහම බහුවචනයි. හැබැයි පුතේ අප්‍රාණවාචී අපි පොඩි කාලේ ඉගෙන ගත්ත වාක්‍යයක් තරු අහසේ බබ ලයි කියලා. තරුවක් අහසේ බබලයි. තරුත් අහසේ බබලයි. තාරකාවෝ අහසේ බබලති. එහෙනම් මෙතන එහෙම ගෞරවාර්ථ ප්‍රත්‍යක් එකතු වෙලා නැහැ. ඒක නිසා දිය ඇලි කඳු මුදුනින් පහළට ඇද හැලෙයි. ඔව් මම මේක උත්තර ලියන්නම් බෝඩ් එකේ. සමහර අය ඇහුන්නේ නැතුනහම ඊට පස්සේ මගෙන් ආපහු අහන්න. ඊට වැඩිය හොඳයි බෝඩ් එකේ ලියන එක. පළවෙනි එකට උත්තරේ යදී. දෙවෙනි එකට උත්තරේ හැලෙයි. තුන්වෙනි ප්‍රශ්නේ දරුවනේ නුඹලා ප්‍රදර්ශනය නැරඹුවේහි නුඹලා කියන්නේ බහුවචනයි. මොන පුරුෂයිද? උඹලා කියන්නේ මොන පුරුෂයිද? මධ්‍යම පුරුෂයයි නුඹලා කියන්නේ. අපි දන්නවා මධ්‍යම පුරුෂ පද කියන්නේ මම යතියෙත් මතක් කරා. තමන් ඉදිරිපිට ඉන්න අය හඳුන්වන පද තමයි මධ්‍යම පුරුෂ පද කියන්නේ. මගේ ඉස්සරහා ඉන්න ඕන. තෝ, තොපි, නුඹ, උඹලා මේ ඔක්කොම මධ්‍යම පුරුෂයි. එහෙනම් මධ්‍යම පුරුෂ පද තමයි මේ. ඒතකොට මධ්‍යම පුරුෂ පද වලට
මධ්‍යම පුරුෂ ඒක වචනයි නම් හි එකෙන් අවසන් වෙන්නේ. මධ්‍යම පුරුෂ බහුවචනයෙන් හොයන්නේ එහෙනම් නුඹලා කියන්නේ මධ්‍යම පුරුෂ බහුවචන පදයක් දරුවනේ. එහෙනම් මධ්‍යම පුරුෂ බහුවචන නම් අපි ඒක තියන්න ඕන බහුවචනයෙන්. එහෙනම් නරඹුවේ හි කියලා තියන්න බෑ, නරඹුවේ හු. නරඹුවේ හු. නරඹුවේ හු. සර් ඒකෙත් උපද ඒක වචනද තෝද? නරඹුවේ හු පුතේ. සර් ඒකෙත් උපද ඒක වචන තෝද? මොකද්ද අපවා ඒ වගේ වෙයි තොපිද ඒක වචන තෝද? ඒක වචනේ. තොපි බහුවචනයි. එතකොට සර් තොප තොපත් බහුවචන හැටියට ගන්න. තොප අනුක්තයි, තොපි උක්තයි. උක්ත අනුක්ත පද දෙක තමයි. ඒතකොට තෝ උක්තයි, තා අනුක්තයි. ඒ තියෙන්නේ උක්ත අනුක්ත ભેදය. තොපි උක්තයි, තොප අනුක්තයි. තෙප කියන එකත් අනුක්තයි. ආයේ උක්ත අනුක්ත ભેදය. එතකොට වරද්ද ගන්න එපා. තෝ කියන්නේ ඒක වචන පදේ, තොපි කියන්නේ බහුවචන පදේ. නුඹ එතකොට නුඹලා එතකොට මෙතන අහනවා නුඹලා ප්‍රදර්ශනය නැරඹුවේ හු. හතරවෙනි ප්‍රශ්නට අපි යන් නිවේදිකාව ප්‍රවෘත්ති කීවාය. හතරවෙනි එකට උත්තරේ. ඔය වෙන අයගේ ගෙවල් වලත් එක කතා කරන අපිට බාධාවක්. ඒක මයික් එක ඕෆ් කරගන්න. ඒකට මයික් එක ඕෆ් කරලා කතා කරන්න. අය පන්තියේ දෙකක් බෑ. අම්මා අලුත් සාරියක් ගෙනාවාය. හයවෙනි එක ළමයි පැහැදිලි අත්අකුරු ලියති. ළමයි නම් වචනයි. ඒක නිසා ලියති කියලා බහුවචනයෙන් තියන්න ඕන. හත්වෙනි ප්‍රශ්නේ අපි දිනපතා පාසල් යමු. අපි දිනපතා එකම් මගහැරුණා. උපදේශකවරු ක්‍රීඩා හරි. උපදේශකවරු හත්වෙනි එක ක්‍රීඩකයින් පුහුණු කරති කියලා වාක්‍ය කරති. උපදේශකවරු කියන්නේ බහුවචනයි. ඒක නිසා කරති කියලා බහුවචනයෙන් තමයි තියෙන්න ඕන. එන්න ඕන. කරති. අපි දිනපතා අපි කියන්නේ බහුවචනයි. උත්තම පුරුෂ බහුවචන පදයට අනුව තියෙන්න ඕන. අපි දිනපතා පාසල් යමු. නවවෙනි ප්‍රශ්නේ වැත්තෑවේ හිමිපානෝ. එක්කෙනයි ඇත්තේ. හාමුදුරුවෝ කියන්නේ එක්කෙනයි. වැත්තෑවේ හිමිපානෝ කියනකොට මෙන්න එයාට ගෞරවයක් කරන්න ඕප්‍රත්‍ය තියෙනවා. බහුවචනයෙන් තියන්න ඕන කලහ කියලා.
10යි. ආ. 10. ඔව්. එතකොට සර් මේ ස්වාමීන් වහන්සේ වගේ තිබ්බොතින් එතකොට එන්නේ කලේයද? ස්වාමීන් වහන්සේ කළසේක කියලා තියන්නත් පුළුවන්. මේ වහන්සේ කියලා තියෙනවා නම් වහන්සේ පාදෑ වගේ පද තියෙනවා නම් පුතේ ඒක තියන්න පුළුවන් අපිට බුදුන් වහන්සේ දේශනා කළ සේක කියන්නත් පුළුවන් දේශනා කළහ කියන්නත් පුළුවන්. එතනත් පොඩි ගෞරවාර්ථයක් එතන තියෙන්නේ ගෞරවාර්ථයක් නිසා. එතන මෙතන තියෙන්නේ වැත්තෑවේ හිමිපාන්නෝ. එතන තියෙන්නේ ඕ කියන ගෞරවාර්ථිත ප්‍රත්‍යය. එතකොට මොන බලන්න මම තා උදාහරණයක් අරගෙන කියනවා. වික්‍රමසිංහයෝ යුගාන්තය නවකතාව රචනා කළහ. මාටින් වික්‍රමසිංහයෝ යුගාන්තය නවකතාව රචනා කළහ. ඊට පස්සේ දැන් හොයන්න දාලා මම ඔන්න එකක් හදනවා. අරිසෙන් අහුබුදුහු නැත්තම් ගුරුළු ගෝමීහු නැත්තම් අරිසෙන් අහුබුදුහු බබාට නමක් තැබූහ. අරුබුදුහු කියලා ගෞරවාර්ථ ප්‍රත්‍ය කරලා. ඔව්. එතකොට මාටින් වික්‍රමසිංහ මහතා කියලා මාටින් වික්‍රමසිංහ මහතා කිව්වොතින් ඒක වචනයි. එතෙන්දි ගෞරවාර්ථය එකතු කරලා නෑ. මාටින් වික්‍රමසිංහ මහතා යුගාන්තේ නවකතාව රචනා කළේ නැත්නම් ගම්පෙරළිය නවකතාව රචනා කළේ ඒක වචනෙන් කියන්න ඕන. ඔහු එකතු වෙලා නම් විතරයි අපි බහු වචනේ කියන්නේ. නැත්නම් ඒක වචනෙන් කියන්න ඕන එතෙන්දි. ඊළඟට අපි එතකොට වැත්තෑවේ හිම්පානෝ උත්‍ය කාව්‍ය රචනා වලාකුළු අතරින් පුන්සඳ වලාකුළු බහුවචන වුණාට ඒක අප්‍රාණවාචී. අප්‍රාණවාචී පදයක් බහුවචන වුණත් වාක්‍යයක උක්තය ලෙස යෙදিলা නම් අපි එන ඒක ආඛ්‍යාතය තියන්න ඕන. එතන පේන්නේ යටම. ඒක වචනේ. හරි. මම එතනින් උඩ ලියනවා. 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ පායයි. 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ පායයි. එතකොට දැන් ඔන්න 10යි 15යි 20යි 25යි ප්‍රශ්න 25ක් අපි දැන් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට දැන් මේවයි ගොඩක් වෙලාවට ගොඩක් අයගේ වැරදි නෑ. මම අන්තිමට බලන කොච්චරක් හරිද කියලා. බලමු ඔයාලා දැන් හරි දාගෙනනේ යන්නේ. 14 වෙනි ප්‍රශ්නේ. කොටසේ ඇති ප්‍රස්තාව පිරුණු වලට ගැළපෙන අදහස කොටසින් තෝරන්න. ඔව් පුතේ. මම හරි දැම්මේ නේද? ඒ කියන්නේ ගෙදරදී කරලා තිබ්බේ නැද්ද? නෑ ගෙදරදී කරාද දැන් කියනකොට හරි දැම්මේ නෑ. හරි. හරි දාගන්න ඕන. මම හරි දාන්න කියලා නේ. ඒගොල්ලෝ නෙමෙයි පස්සේ එන්නේ නැත්තේ ඒකයි. හරි දාගෙන යන්න අපි කතා කරනකොට නේද? එතකොට ඔව්. අර පෙරටම යන්න කියන එකේ අර අපිට අපි වැරදි උත්තරයනේ දාලා තිබේ අර මේ තිත වෙනුවට වෙන එකක් පෙන්නලයි කියලා. ඒකදි මේ අපි දාපු උත්තරේට හරි දාගන්නද වැරදි දාගන්නද සර්? ඒක ඉතින් වැරදිනේ. එතෙන්දී හරි ප්‍රශ්නයක් නෑ. ගැටලුවක් නෑ. ඒකට වැරදි දාගන්න ඔයාලා. වැරදියට හිතලා තියෙන්නේ ඉතින්. මෙහෙමයි. ඔයාලා කතා කරන්නේ ටුට්ටක් අපිට ළමයිට බාධාවක් වෙනවා. කතා කරන්නේ ප්‍රශ්නයක් අහනකොට විතරයි මයික් එක ඔන් කරගන්නේ. ඊට පස්සේ ඔෆ් කරගන්න ඕන. අනිත් නැත්තම් ওই ශබ්ද බද්ද ඇහෙනවා වැඩි. ඒක අනිත් ළමයිට බාධාවක්. ඒතකොට මේක වීඩියෝ මේක රෙකෝඩ් කරනකොට ශබ්ද බද්ද ගොඩක් විතර ඇහෙන්නේ. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මයික් එක ඔෆ් කරගෙන ඉන්න ඕන. මයික් එක ඔෆ් කරගෙන ඉන්න ඕන. ප්‍රශ්නයක් අහනකොට විතරමයි මයික් එක ඔන් කරන්නේ. ඒකත් අහන්න ඕන නිතරම ප්‍රශ්න අහන්නේ නැහැ. ඒ කොටස කියලා ඉවර වෙනයින් පස්සේ අන්තිම වෙනකන් ඉවසගෙන ඉන්නවා. ඒ කොටස සාකච්ඡා. ඊට පස්සේ තමයි ප්‍රශ්නේ හිතේ තියාගෙන නිකන් අහන්න ඕන. එහෙම නැතුනොත් හරි ප්‍රශ්නයක් ගැටලුවක්. ඒක නිසා ඒක බාධාවක් ඈ. හරි. ඔන්න ඔතන ප්‍රස්තාව තයන්න වරද්දලා තියෙන්නේ printing mistake එකක් තියෙනවා. ඒක හදාගන්න ඉස්සෙල්ලා ප්‍රස්තාව පිරුණු ලියන්නේ මෙහෙමයි. ප්‍රස්තාව පිරුණු. එහෙනම් මේ තයන්න හදාගන්න ප්‍රස්තාව කියන එකේ
නැත්තම් අපි වැරදියට කරා වෙනවා සිංහල ඈ සිංහලත් වැරදි වෙනවා ඉතින් බෑනේ එනිසා ප්‍රස්තාව කියන එකේ තයන්න අල්ප ප්‍රාණ වෙන්න ඕන පෙරළු වලට ගැළපෙන අදහස ආකොටසින් තෝරන රජකම් කළත් කළ කම්පලදේ කාහට වුවත් කළ දේ උපදකාරයෙහි විපාක ලැබේ. කාට වුණත් කාහට වුවත් කළ දේහි විපාක ලැබේ එකට එන්න ඕන 3 එහෙම මම ලියන්නම් එකට එන්න ඕන 3 වෙනි උත්තරේ ගුරුවරුන්ට අකුරු වරදී ගුරුවරුන්ටත් අකුරු වරදින්න පුළුවන් ගුරුන්ටත් අකුරු වරදී කියලා කියනෝනේ සමහර වෙලාවට කා අතිනුත් වැරදි සිදුවේ. කාතිනුත් වැරදීම් සිදුවේ 2ට 4 පැණිවරකා ගහටත් හෙන ගහනවලු ඉතා මිතුරුව මිතුරුව සිටි අය අතරද යම් නම්නමනාපකම් මතුවේ. නානකම් මතුවේ. මොකද්ද හරි ඒක තමයි හරි ආතාට අටුකොස් දෙනවා වගේ ප්‍රයෝජනයක් කෙනෙකුට යමක් යමක් දීම දෙක දැන් මේ බලමු පොඩ්ඩක් මොකද්ද මේ කියන්නේ පැණිවරක ගහටත් හෙන ගහනවලු පැණිවරක ගහටත් හෙන ගහනවා පැණිවරක ගහේ කියන්නේ මේ පැණිවරක කියන්නේ පැණිවරක රසයි හෙන ගැහුවොත් ගහ නැති වෙනවා විනාශ වෙලා යන්න පුළුවන් ඉතින් එතකොට නැත්තම් ගහේ ගෙඩි තිබුණොත් ගෙඩි ටික කඩාගෙන වැටෙන්න පුළුවන් ගහ විනාශ වෙනවා එතකොට ඒ හොඳ දේවල් වලට පවා කාලය පැමුණෙන් පස්සේ සාමාන්‍යයෙන් විපාක ලැබෙන්න පුළුවන් සමහරලාට. දැන් අපි මිනිස්සුත් අතින් හොඳට ජීවත් වෙනවා. හැබැයි එක සැරේටම ඇවිල්ලා අනේ ආ ජීවත් වෙච්ච හොඳ විදිය ඔක්කොම නැති වෙලා යනවා පාරට බහින තත්ත්වයටපත් වෙනවා. අපි කියමු එක සැරේටම මොකක් හරි ආපදාවක් ආවා. මොකක් හරි දෙයක් සිද්ධ වුණා. අර හොඳට හිටපු ජීවිත ඔක්කොම කඩාගෙන වැටෙනවා. අන්න එතකොට පැණිවරක ගහටත් එර ගහනවා. කර්මඵල විපාක දෙන්න ආවෙන් පස්සේ පැණිවරක ගහට උන කවුද කියලා බලන්නේ මොන කෙනාද කියලා මෙයා හොඳට ඉන්න කෙනෙක්ද මෙයා සමාජයේ ප්‍රභූවරයෙක්ද මෙයා දුප්පතෙක්ද පොහොසතෙක්ද එහෙම බලන්නේ නැහැ විපාක දෙන්න පැමුණෙන් පස්සේ මොන දේ උනත් විපාක ලැබෙනේ වගේ තමයි පැණිවරක ගහටත් එන ගහනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මෙතෙන්දි ගත්තේ ඉතා මිතුරුව සිටි අය අතර උනත් යම් අමනාපකම් ඇති වෙන්න පුළුවන්. පැණිවරක කියන එකෙන් මෙතන අදහස් කරන්නේ තාම මිතුරුයි කියන එක. අටුකොස් දෙනවා කියන්නේ අටුකොස් කියන්නේ පුතේ කොස් නැති කාලෙට කන්න කොස් වේලලා හදා ගන්න ආහාර කල්තබා ගැනීමේ ක්‍රමයක්. අර විද්‍යාවට එහෙම ඉගෙන ගන්න වෙයි. ඒකට මේ අටුකොස් කියන එක ටිකක් තදයි. දැන් අපි පොඩ්ඩක් ඒක ව්‍යංජන නැත්නම් ව්‍යංජන හැදුවත් ටිකක් තද ගතියෙන් යුක්තයි. 3-5 දාලා හාලා ගත්තා. එතකොට මෙයා ආතාට නිකන් අටුකොස් දුන්නොත් කොහොමඩවත් හපන්න බෑ. මොකෝ 100ක දත් නැහැනේ. ඒකට ඒක ප්‍රයෝජනයක් ගත නොහැකි කෙනෙකුට යමක් දීමට තමයි අපිට ගන්න වෙන්නේ. පළමුව අල්ලන මාළු කුළුමේ. මුලින් දිනු අය පසුව පරදිති. පළමුව අල්ලන වෙනවනේ. ඒ වගේ තමයි මුලින් දිනන අය සමහරලාට පස්සේ පරදින්න පුළුවන් කියන එකයි මේකේ අදහස එන්න ඕන. මේකේ අදහස එන්න ඕන එහෙමයි. හරි. අපි ඊළඟට 4 වෙනි පිටුවට යනවා. කවුරුන් කාට කිව්වද කියලා නේද තියෙන්නේ? පහත දැක්වෙන සිංහල භාෂාව හා සාහිත්‍ය කියලා ඊළඟ කොටසට යනවා. පහත දැක්වෙන කියමන් පාඩම කියමන් වල. එතකොට පාඩම කීවේ කවුරුන් ආහටද යන්න පහත වගුවේ සඳහන් කරන්නේ. පහත දැක්වෙන කියමන්. ඒකේ පාඩම. ඒ කීවේ කවුරුන්ද? කීවේ කාහටද? මෙන්න මේවා
සඳහන් කරන්න කියලායි කියන්නේ. හා එහෙමත් කරනවද? එහෙමත් කරනවද? මේක කිව්වේ කවුද? මේක කොහෙද සඳහන් වෙන්නේ කියලායි අපිට හොයා ගන්න ඕන. එහෙමත් කරනවද? උතන පොඩ්ඩක් අඩුයි. මම එහෙමත් කරනවාද කියලායි තියෙන්න ඕන. ඒක පොඩ්ඩක් සඳහන් කරගන්න මම කියලා. මම එහෙමත් කරනවා. කොක්කු දෙන්නාට. අර කොක්කු ඉබ්බා කොක්කු දෙන්නාට. කිව්වේ ඉබ්බා. කොක්කු දෙන්නා. කිව්වේ කොක්කු දෙන්නට පාඩමේ නම තමයි. අර මොකද ඉබ්බයි කොක්කු දෙන්නේ මොකද කතා අතෙන් කතා කරන්නේ මයික් එක ඔෆ් කරගන්න. ඉබ්බයි කොක්කු දෙන්නේ නරි මයික් ඔෆ් කරගන්න. ඒක තමයි එක එතකොට මම ආපහු මේක උත්තරේ දානවා. මේකේ පාඩමේ මේ කිව්වේ ඉබ්බා. කොකුන් දෙදෙනාට නැත්තම් මාන කොක්කු දෙන්නට කොක්කු දෙදෙනට. පාඩමේ නම නරිනයි දේ රැවටිච්චි. නරිනයි දේ. රැවටිච්චි. එතකොට මේ කිව්වේ කවුද? කාටද? පාඩමේ නම. දෙවෙනි ප්‍රකාශයට යන්න අපි. අපේ කාටද කුමක්ද ඔය තඩේ ගෙනියන්නේ? කාටද කුමක්ද නේ කුමකටද කියලා එනවනේ පොඩි මිස්ටේක් එකක්. අපේ කාට කුමක්ද ඔය තඩේ ගෙනියන්නේ? මෙහෙම කියන්නේ පුතේ. මේකේ තියෙන තඩේ නෙමෙයිනේ කඩේ කියලානේ තියෙන්නේ සර්. තඩේ කියන එක වැරදිලා පින්ටින් මිස්ටේක් එකක්. කඩේ කියලා නෙමෙයි තඩේ කියලා ඉන්නවා. ඕක දැක්කහම ඔයාලට මතක් වෙනවා මේ කවුද කියන්නේ? නාරියා. නාරියා කියන ඉබ්බට. ඕක හරිම නම් ඉන්න ඕන කියන්නේ අහසින් යන තිදෙනාට. අහසින් යන තිදෙනාට. කාට දැක්මකට ඔය තඩේ ගෙනියන්නේ කියලා උඩ බලාගෙන අහන්නේ නරියා. ඉබ්බගේම ඔව්. ඉබ්බාට කියලා උත්තරේ වැරදිද? ඉබ්බාට කියලා තිබුණොත් ඉබ්බගෙන් නෙමෙයි එහෙනම් අහන්න ඕන කොක්කු දෙන්නගෙන්. මේක කියන්නේ අහසින් යන ඇත්තටම තුන් දෙනාට ඉබ්බ කියලා තිබුණොත් ඒක හදාගන්න අහසින් යන තිදෙනාට නැත්නම් කොකුන් දෙදෙනාට කියලා තිබුණොත් ටිකක් ඒ ප්‍රශ්නයක් නැහැ. සර් ඉබ්බාට හා කොකුන්ට කියන උත්තරේ එතකොට එතකොට හරි. වඩා දියුණු ඉබ්බාට හා කොකුන්ට කියලා තිබුණොත් උත්තරේ නිවැරදි. මාන කොකුන් දෙදෙනාට සහ ඉබ්බාට මාන කොකුන් දෙදෙනාට හා ඉබ්බාට ඒකත් හරිනේ ඉතින්. මාන කොකුන් දෙදෙනා සහ ඉබ්බාට ඒක හරි පුතේ. එතකොට ඒකේ පාඩම නරිනයි දේ රැවටිච්චීම තමයි. ඒකේ පාඩමත් එමමයි. තුන්වෙනි ප්‍රශ්නෙට යන්න අපි. මොකද යාළුවා හපන්න බැරිද? මොකද යාළුවා හපන්න බැරිද? දැන් මේ මොකද්ද නරිනයි දේ රැවටිච්ච කතාවේදී අපි දන්නවා. දැන් මේ මම පොඩ්ඩක් කතාව අපව පොඩ්ඩක් මතක් කරොතින් විලක එක් ගම්මානයක තිබුණ විලක් මේ විලේ
7 අවුරුදු නියඟයක් ආව මේ විල ටික ටික හිඳින්න පටන් ගත්තා. මේකේ හිටපු මාළු මිනිස්සු අල්ලගෙන ගියා. ওই විදියට ටික ටික වෙනස් වුණා. අන්තිමට මඩ විතරයි ඉතුරුනේ. මෙතන හිටවා කොක්කු වගේක් මේ මාළු අල්ලගෙන කාලා තමයි ඒ කට්ටිය රැකුනේ. ඉතින් මේ කට්ටිය විලේ දිය හිටපස්සේ උන්ට ආහාර ඉඟ වෙන නිසා වෙනත් පළාතකට වෙනත් දේශයකට වෙනත් රටකට පියාඹල යන්න තීරණය කරනවා. එහෙම තීරණය කරායින් පස්සේ මේ දෙන්න කතා වෙනකොට මේක අහගෙන ඉන්නවා මෙතන හිටපු ඉබිරාලා විනයිද කෙනෙක්. ඉබ්බට යන්න ක්‍රමයක් නැහැ. සේන් වෙන රටකට යන්න ක්‍රමයක් නැහැ. ඇවිදගෙන යන්නත් බෑ. හොඳටම පායලා වේල්ලක් අට්ට වෙලයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔක්කො දෙන්නට ඇහෙන්න මෙයාලා කියනවා මමත් ඔයාලත් එක්ක මෙච්චර කාලයක් හිටියනේ. ඉතින් ඔයාලා යන රටකට මාවත් රැගෙන යන්න කියලා. ඉතින් කොහොම ඉතින් බැරිය කියලා කියන කොහොමද ඔක්කො යන්නේ ඔය ආවොත් එක්කක් දුන්නා බේරනවා නම් ඒ විදිහට මෙනේ එකයි තියෙන්නේ කියලා කිව්වම මතින් නෑ. මම යෝජනා කළා අවසානයේ එකමොකෙක් කියනවා හරි අපි ක්‍රමයක් කියන්නම් හැබැයි අපිත් එක්ක ගමන කෙලවර වෙනකන් කතා කරනවා කට අරින්නවා ගමන තා කොච්චර දුරද එහෙම විස්තරයක් අහනවා මොකුත් බෑ කියලා කිව්වා. ඉතින් ඕකට එකතු වෙලා මම එහෙමත් කරනවද කියලා අහලා මේකට එකතු කරගෙන යනවා. ඉතින් ඔහොම එකඟ කරගෙන යනකොට එක සැරේටම නරියෙක් දෙනිපෙතක ඉඳලා දැක්කා මේ අහතින් අරගෙන යන අහතින් යන ඉබ්බෙක්. ඉතින් කොක්කු දෙන්නේ ලී කෑල්ලක් අරගෙන කොක්කෙක් මැද මේ ඉබ්බව මැද ඉල්ලගෙන යනවා දැක්කම පස්සේ එක සැරේටම මොකද කරන්නේ හයියෙන් අඬපාලා කියන්න පටන් ගත්තා ඈ අපේ කාට දැක්මුණද ඔය තඩේ ගෙනියන්නේ කියලා. ඒක තඩක් කියන්නේ දෙපැත්තෙන් මැද බරක් කෙල්ලලා දෙපැත්තෙන් දෙන්නේ දැහැගෙන යනවා නම් නැත්තම් උස්සගෙන යනවා නම් ඒකට අපි කියනවා තඩ කියලා. මේකට හොඳටම තරහ යනවා ඉබ්බට. ඉබ්බට තරහ ගිය පාරේ ඉබ්බ කියන තොපේ නැන්දලා දිහාට කියලා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එක සැරේටම මොකද වෙන්නේ? එතනින් දඟු අර දෙනියට වැටෙනවා. ඉබ්බ මොකද්ද හොඳ කාලෙකින් ඉබි මසක් කන්න හැමුණා කියලා ඉවල නරියා ඉබ්බව අරගෙන කන්න හදනවා. කන්න හැදුවට ඉබ්බ කකුල් දෙකයි කකුල් හතර ඔක්කොම ඉබි කට්ට ඇතුලට දාගෙන ඉවරයි. ඒක නිසා කන්න බෑ. ඉතින් මොකද කරන්නේ? මං 7 අවුරුදු නියගක ගාවිලා හිටියේ මාව ගිහිල්ලා පොඩ්ඩක් වතුරට දැම්මොත් පෙඟුනොත් මේ කට්ට බුරුල්ලේ එතකොට ඔබට ආහාර ගන්න පුළුවන් කිව්වම පස්සේ නරිය මොකද කරන්නේ? වතුරට ගිහින් දානවා ඉබ්බව. ඊට පස්සේ මෙයා මොකද කියන්නේ? මොකද යාළුවා හපන්න බැරිද කියන ඔන්න ඔය අවස්ථාවේ තමයි අහන්නේ මං අවුරුදු 7 අවුරුදු නියකට අවු වෙලා පෙවිලා පොට්ට වෙලා ඉන්නේ කියලා කියනවා. අන්න එහෙනම් මේක මොකද යාළුවා හපන්න බැරිද කියලා කිව්වේ කවුද? ඉබ්බා. කාටද කිව්වේ? නරියට. කිව්වේ ඉබ්බා. කියන්නේ පුතේ නරියට. එහෙනම් ඒකත් පාඩම නරිනයි දේ රැවටිච්චිම තමයි. හතරවෙනි ප්‍රශ්නෙට අපි එනවා. හනික බලායින්ට කල්නේ අපි හැමම බඩගින්නේ. ඔයාලා දන්නවා අපේ පාඩමක් තියෙනවා වැඩි ජනතාව ගැන කියවෙන පාඩමක්. ගැන කියවෙන පාඩමේදී අපි මේ ගැන කතා කරා. තමයි යම් පිරිනේ මේ ප්‍රකාශය කරන්න පුතේ කොරමලා මේ नायकයා ඔකට වැඩි නායකයා කියලා තිබ්බත් උත්තරයක් වැරදීද ඒක? කමක් නෑ ඉතින් හරි දෙමු අපි. කමක් නෑ ඒ වුණාට පොරමලා තමයි එන්න ඕන. පොරමලා ගමහා කෛරාට තමයි මේ ප්‍රකාශය කරන්නේ. ගමහා කෛරාට. ගමහා කෛරාට මේ ප්‍රකාශය කරන්නේ ගමහා කෛරාට. ඊළඟට එක කාරණයකට නෙමෙයි 10 කාරණයකට වුණත් මම එකඟ වෙන්නම්. මේ පාඩම තමයි පුතේ ආපහු අපි අනිත් පාඩමට යනවා. නරිනයි දේ රැවටිච්ච. නරිනයි දේ රැවටිච්ච. ඉබ්බා
වෙනත් රටකට යන්න වෙනත් රටකට සේන්දු වෙන ක්‍රමයක් නැතුව ඉන්නකොට එක පොකෙකුට මතක් වෙනවා ක්‍රමයක් පිළිබඳව කෝට්ටක් අරගෙන මේ විදිහට එකගෙන යන ක්‍රමය පිළිබඳව. එතකොට කියනවා හැබැයි අපි එකගෙන යන්නම් එක කාරණයකට එකඟ වෙන්න ඕන. ඉබ්බට සතුට ඉහවහ ගිය කොහොම හරි යන්න පුළුවන් නේ. යන්න අවස්ථාවක් ලැබෙනවනේ. ඒ නිසා කියනවා එක සැරේටම ඉබ්බා එක කාරණයකට නෙමෙයි 10 කාරණයකට උනත් මම එකඟ වෙන්නම්. ජීවිතේ බේර ගන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් තියෙයි. එහෙම කිව්වා. එතකොට මේ කාරණා කියන්නේ එතකොට පුතේ ඉබ්බා කොකුන් දෙන්නාන තමයි මේ ප්‍රකාශය කරන්නේ. ඉබ්බා පස්වෙනි එකට එන්නේ. මේ ප්‍රකාශය කරන්නේ ඉබ්බා කොකුන් දෙදෙනාට. අයිත් කලින් පාඩම තමයි නරිනයිදේ රැවටිච්චි. හයවෙනි පාඩම ප්‍රශ්නට අපි යන් දරුවනි තොප කළ දේ යහපතයි. දරුවනි තොප කළ දේ යහපතයි. අපි දන්නවා අපිට පුතේ ජාතක කතාවක් තියෙනවා. නලපාන ජාතකය. නලපාන ජාතකයක් තියෙනවා අපිට නලපාන ජාතකයේදී අපි දන්නවා 80 අපේ බෝසතාණන් වහන්සේ වඳුරු කුලේ ඉපදුනා. නිකන් නෙමෙයි තිත්මුවෙක් කාල ඇති වඳුරු රජෙක් වෙලා. තිත්මුවෙක් තරම් විශාල වඳුරු රජෙක්. එතකොට මේ වඳුරා 80000ක් වඳුරන්ට නායකය වෙලා හිටියේ. ඉන්දියාව කියන්නේ මහ විශාල රාජ්‍යයක්. අපේ රටේ ඉන්න වගේ වඳුරු නෙමෙයි. ඊට වඩා මහා ප්‍රමාණයේ වඳුරු වෙනවා. මේ 80000ක් වඳුරන්ට නායකය වෙලා තමයි බෝසතාණන් වහන්සේ උපදින්නේ. එතකොට මේ අය කොහොම ආහාර අරගෙන කකා ඉදිද්දී එක දවසක් ආවා කලින් ආපු නැති තැනකට. වඳුරු නායකයෝ උපදෙස් දෙනවා මේ තැන මේ කියන වනාන්තරයේ මේ තැන්වල විෂ සහිත වෘක්ෂ තියෙනවා. ඒ කියන්නේ විෂ සහිත ගස් තියෙනවා. විෂ අමනුෂ්‍යයෝ ඉන්නවා. අමනුෂ්‍ය ආදි ගෘහිත අමනුෂ්‍යයන් අරක්ගත්තු පොකුණු ආදිය තියෙනවා. ඒක නිසා මීට කලින් කාපු නැති ගස්වල කොළ වර්ග, ගෙඩි වර්ග ආදිය මට නොකිය කන්න එපා. ඊට කලින් කාලා තියෙන එකක් නම් කෑවට කමක් නැහැ. ඊට පස්සේ කියනවා මීට කලින් බීපු නැති තැනකින් පැන් ටිකක් බොන්න එපා මට කියන්නේ නැතුව. මේ වැඩේ කියන්නේ පුදුමයි කියන්නේ මේ 80000ක් වඳුරුම මේ වඳුරු නායකයෙ කියන දෙයට ගරු කරනවා. ඔන්න නායකත්වයට ගරු කිරීම හොඳ ලක්ෂණයක්. සමහර අය නායකයෝ කියන දේවල් ගණන් ගන්නෑ නේ. නායකයෙක් වෙන්නත් ඕනේ වගේ කෙනෙක් නායකයට ගරු කිරීමක් වෙන්න ඕන. එහෙම නැතුනොත් ගැටලුවක්. එතකොට මේ නලපාන ජාතකයේදී ඒ විදිහට උපදෙස් දීලා වඳුරු ටික ගියයින් පස්සේ එක්තරා වඳුරු ටිකකට දැන් හොඳටම තිබහයි. මේ වඳුරු ටික මොකද කරන්නේ පැනගෙන ගිහිල්ලා දියත වෙන තැනක් හොයාගෙන ඇවිද්දා එක තැනකදී මෙයාලට තියෙන තැනක් හම්බ වුණා. හැබැයි මෙතන මේ කට්ටිය මෙතෙන්ට වෙලා හිටියා බෝසත් වඳුර එනකන්. බෝසත් වඳුර වෙනකන් ආවට පස්සේ කිව්වා ඇයි මොකටද මෙච්චර වෙලා හිටියේ කියලා. නෑ ඔබතුමා මේ විදිහට කිව්වනේ බීපු නැති වතුරක් බොන්න එපා කියලා අපි එතකන් හිටියා කියලා කිව්වා. ඔන්න නායක වඳුරු පරීක්ෂා කරලා බලන්න පටන් ගත්ත මේ පොකුණ දිහා. පොකුණට බලනකොට පොකුණ පරීක්ෂා කරලා බලනකොට පොකුණ දිහාවට ගියපු අඩි පාරවල් තියෙනවා. ආපස්සට ආපු අඩි පාරවල් නෑ. ඒක දැනගත්ත මේ ගියපු කිසිම කෙනෙක් පොකුණට වැහපු කිසිම කෙනෙක් ගොඩට ඇවිල්ලා නැති බව. ඒකට මේ දැනගත්ත අනිවාර්යෙන් මේක රාක්ෂයෙක් ඉන්නවනේ මේකට අධිග්‍රහිත රාක්ෂයෙක් ඇති කියලා ඉවරලා. ඊට පස්සේ මොකද කරන්නේ? අනිවාර්යෙන් අධිග්‍රහිත ආත්මයක ඉන්නවනේ නේද කියලා වෙලා මේ කට්ටිය නොබැස ඉන්නකොට දැන් රාක්ෂය කල්පනා කරනවා මෙච්චර දෙනා කින එන්නේ නැත්තේ මොකද? මෙයා දිය දෙබෑ කරගෙන ඇවිල්ලා අහන. අවසානයේදී කතා බහ අවසානයේදී මේ කට්ටිය කියනවා අපි තොපට පිළි වෙන්නේ නැහැ. අපි මේකෙන් කොහොම හරි දියත් බොනවා කියලා. ඒක නිසා එතනදී විච්ච බට දණ්ඩක් අරගෙන ඒකට
පාරමී ධර්මයන් ආවර්ජනය කරලා බෝසත් වඳුර පිවින්න පටන් ගත්තා. අර කුරුක් ළඟින් බැඳිලා තිබිච්ච බට දණ්ඩ කුරුක් එකම සිදුරක් බවට පත් වුණා. ඒ කියන්නේ නිනුම් දණ්ඩක් වගේ වුණා. මේ පැත්තෙන් බැලුවෙන් පස්සේ අනිත් පැත්ත පේන වගේ එක් සිදුරක් බවට පත් වුණා. දැන් හැම එකටම පිඹිම දෙන්න බැරි නිසා බටමදුරු ඔක්කොටම පිඹින්න පටන් ගත්ත සත්‍යක්‍රියාවන් විදියට ආවර්ජනය කළ මේ බට චඳුරු වල තියෙන බටගස් ඒකද්‍රිත වේවා නැත්නම් එක සිදුරක් බවට පත් වේවා කියලා ඒක ප්‍රශ්නේ. හැම බට දණ්ඩම එක සිදුරක් බවට පත් වුණාන් පස්සේ අර 80000ක් වඳුරු බට දණ්ඩ බැගින් කඩාගෙන දිය බොන්න පටන් ගත්තා. අර පුකුණට දාලා පුළුවන් තරම් කටින් ඇදලා. ඉතින් ඒක නිසා මේ අර උදක රාක්ෂයට බිය වෙන්න ඕන කමක් තිබුණේ නැහැ. එතකොට මෙන්න මේක අහනවා දරුවන්නේ තොප කළ දේ යහපත. අර එන්න කලින් මේ විදියට හිටියයින් පස්සේ බෝසත් වඳුර ඇවිල්ලා අහනවනේ පොකුණ ගන්නට ඇයි උඹලා කෑවේ නැත්තේ මේ වතුර බොන්න නැතුව හිටියේ උඹලා කියලා ඉවරලා. ඔබතුමා කියපු වචනේ අහලා කියලා කිව්වෙන් පස්සේ කියනවා දරුවනි තොප කළ දේ යහපත රාක්ෂයෙක් ඉන්නවා කියලා දැනගත්තට පස්සේ. එහෙනම් මෙහෙම කියන්නේ කවුද? බෝසත් වඳුරා. බෝසත් වඳුරා. සර් වඳුරු නායකයා වැරදිද? කමන්නේ. සර් බෝධිසත්වයා වැරදිද? බෝසත් වඳුරා එන්න ඕන. බෝසත්වෝ කිව්ව වැරදි. වඳුරු නායකයෙක් කිව්වත් හරි බෝසත් වඳුරා කිව්වොත් ඉන්න වඩා නෙවෙයි. වඳුරු රජතුමා ඈ? වඳුරු රජතුමා වඳුරු රජතුමා. සර් ඒ උනාට පොතේ තියෙන බෝධිසත්වයෝ කියලානේ. ඒ මුලින්ම පටන් ගන්නකොටනේ බෝසත්වෝ කියන්නේ. ඒ වුණාට බෝසත් වඳුරනේ. ඕ බෝසත් වඳුරා. බෝසත් වඳුරා. වඳුරු රැළට 80000ක් පමණ. ඒක තමයි පොඩ්ඩක් කියන වඳුරු රැළට මේක හරියට නම් එන්න ඕන 80000ක් පමණ වඳුරු රැළට 80000ක් පමණ වඳුරු රැළට තමයි මේ විදිහට කියන්නේ. එතකොට මේකේ ජාතක කතාවේ නම පාඩමේ නම නලපාන ජාතකය. සර් මේ බලන්නකෝ. ඔව්. සර් ඔව්. අහුන්නේ. සර් බෝධිසත්වයෝ කියලානේ තියෙන්නේ. ඈ? මෙතන බෝධිසත්වයෝ කියලානේ තියෙන්නේ සර්. ඕ බෝධිසත්වයෝ තමයි. බෝධිසත්වයෝ ඉතින් අපි දැන් මේක දන්නවනේ වඳුරා කියලා ඉවරලා. ඒතර බෝධිසත්ව වඳුරනේ මේ ප්‍රකාශ කරන්නේ. ඒක නිසා බෝධිසත්වයෝ කිව්වොත් මෙහෙමයි. බෝධිසත්වයෙක් කිව්වොත් බෝධිසත්වයෝ හැම ආත්ම භාවම එක එක විදියට ඉඳලා තියෙනවා. දැන් සර් වඳුරු පිරිසට වැරදිද? වඳුරු පිරිසට ප්‍රශ්නයක් නෑ. 80000ක් පවන වඳුරු රැළට වඳුරු පිරිසට වැටලුවක් නෑ. කාරි. බෝසතාණන් කිව්වෙන් පස්සේ හරක් වෙලා ඉඳලා තිනවා අපන්නක ජාතකයේදී වගේ. එතකොට මේ වගේ නලපාන ජාතකයේදී ඉඳලා තිනවා වඳුරෝ වෙලා. ඊට පස්සේ සත්තිකුම්භ ජාතකයේදී ගිරව් වෙලා ඉන්නවා. එක එක ජාතක කතාවලදී බෝසතාණන් වහන්සේ එක ජාතකයෝ කරේට අපිට ගන්න බෑ. ඒක නිසා තමයි මම එහෙම කිව්ව. කමක් නෑ ඉතින්. ඒක හරි ගස්ස ගන්න අපි. ඒකට හරි දාන්නද සර් ඉතින්? කමන්නේ. ඒක හරි ගස්සලා යටින් ලියා. ඊළඟ ප්‍රශ්නය අහනවා අපි තොප විසින් අප හැම දෙනා කෑ නොදෙමු. දැන් උදක රාක්ෂය එක සැරේටම දිය දෙබෑ කරගෙන එළියට ආවා. අතුල් රත්තු අතුල් පතුල් හා මේ විදිහට දිය දෙබෑ කරගෙන එළියට ඇවිල්ලා අහනවා කිමෙක්ද දියට බැස පැන් නොබ උදයි ඇසූ. එතකොට කිව්වා මේ නෑ කියලා මේ කියනකොට මේ උඹ ලිතට අධිග්‍රහිත රාක්ෂය නේද කිව්වෙන් පස්සේ පැන් බොන්න විදියක් හිතෙව්වම නෑ අපි ලිතට බහැලා පැන් දුක් බොන්නෙත් නෑ. ඔබට අපි කන්න දෙන්නෙත් නෑ කියලා කිව්වා. ඒක තමයි මේ කියන්නේ
අපි තොප විසින් අප හැමදෙනා කෑ නොදෙමු. මෙහෙම කියන්නේ පුතේ බෝසත්තු වඳුරම තමයි. එතන යට ලිව්වොත් තේරෙන්නේ නැහැ. ඒක නිසා මම උඩින් ලියනවා පව්. ඒක මම කළා. ඕ ඒ ටික තියෙන තැන උදකලාක්ෂර තිය දෙපා කරගෙන ඇවිල්ලා අහනවනේ කුමක් නිසා උමුද කියලා. ඕ ඒක තේරුම මොකද්ද සර්? කුමක් නිසා ඉන්නේද කියලා. කුමක් නිසා ඉන්නේද කියන එක කුමක් නිසා උමුද කියන්නේ. ඇයි උතනින් කුමක් ඇයි උතන ඉන්න කුමක් නිසා උතන ඉන්න කියන එකයි අහන්නේ. එතන මෙතන එන්නේ බෝසත්තු වඳුරා. බෝසත්තු වඳුරා. එතකොට මේක කියන්නේ උදක රාක්ෂයට. එහෙම නැත්නම් මේකට කියනවා අපි දිය රකුසට කිව්වත් හරි. උදක රාක්ෂයාට. උදක රාක්ෂයාට. උදක රාක්ෂයාට. පාඩමේ නම තමයි නලපාන ජාතකය. අටවෙනි ප්‍රශ්න. එතකොට මේ බටසඳුරු සිදුරුවීම මාගේ පුරාතන අධිෂ්ඨානයක. ඔන්න දැන් ඔන්න වර්තමාන කතාවට එනවා. පුතේ ජාතක කතාවක් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. අතීත කතාව, වර්තමාන කතාව, සමෝදානය කියලා. අතීත කතාව තමයි බුදුරජාන් වහන්සේගේ ඉපදෙන්න කලින් ආත්ම භාවයේදී සිදුවෙච්ච කතාවට අපි කියනවා අතීත කතාව කියලා. එතකොට ඒක අතීත කතාව නම් බුදුරජාන් වහන්සේගේ කාලේ සිදුවෙච්ච සිදුවීම තමයි වර්තමාන කතාව කියලා කියන්නේ. එතකොට මේ දෙකම ගලපනවා. අතීත කාලයේදී බෝසත් වඳුර විදියට හිටිය වර්තමාන කතාවේදී බුදුරජාණන් වහන්සේ කියලා. එතකොට යාතක කතාවක් නිතරම කොටස් තුනයි. අතීත කතාවක් තියෙනවා, වර්තමාන කතාවක් තියෙනවා, සමෝදානයක් නැත්තම් මේක ගැළපීමක් තියෙනවා යාතක කතාවේදී. එතකොට මෙතෙන්දී මේ ප්‍රකාශයක් තමයි තියෙන්නේ. අපෙන් අහන්නේ කිව්වේ කවුද කියලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ. මේ බට සිදුරු වී මාගේ පුරාතන අධිෂ්ඨානයක. ඒතර මෙන්න මේකයි ගැටලුව. බුදුහාමුදුරන්ගේ කාලේ සිදුවෙන සිදුවීම මේකයි. බුදුහාමුදුරන්ගේ කාලේ සිදුවෙන සිදුවීම තමයි නලපාන කියන ගමට භික්ෂුන් වහන්සේලා පිරිසක් වඩිනවා වස්වසන්. වස්වාසය කරනකොට පෞගේ කාලේ වස්වාසය තිබුණනේ. ඒතර වස්වසනකොට ඒ ගමේම තමයි ඉන්නේ ජීවත් වෙන්නේ. විහාරස්ථානෙම තමයි ඉන්නේ. වැඩ වාසය කරන්නේ. එතකොට වෙන තැනකට යන්න බෑ. 7 දවසකට කලින් ගොඩක් වෙලාවට එන්න ඕන. ගමේ මිනිස්සු දායක එකතු වෙලා දානමාන ආදිය පන්සලට නැත්තම් ආරණ්‍යයට ගෙනිහින් දෙනවා. ඇයි මොකද ඒ කාලේට වැස්ස වහින නිසා තෙමෙනවා. ඊට පස්සේ පොඩි පොඩි සත්තු පෑගිලා මැරෙන්න පුළුවන්. ওই නොයෙකුත් දේවල් නිසා තමයි පන්සලට වෙලා කාලය ගත කරන්නේ. කොහොම ඉන්නකොට මේ හාමුදුරුවන්ට සිවුරු ඉරිච්ච මහ ගන්න වෙනවා. අද කාලේ වගේ ගොඩාක් සිවුරු හම්බුනේ නෑ. ඒ කාලේ හාමුදුරුවන්ට ඇයි ඒ කාලේ මිනිස්සුන්ට දුෂ්කරතා වැඩි. ඒ වගේම තමයි එතකොට බුදුදහම විතරක් නෙවෙයි වෙනත් ආගමුත් ඉන්දියාවේ තිබුණා. ඉතින් මේ විදිහට බුද්ධ ආගම අලුතෙන් එනකොට ඒ කාලේ බුදුදහම වැළඳගෙන හිටියේ නෑ ගොඩක් අය. ඉතින් සිවුරු අඩු නිසා සිවුරක් එක සිවුරයි බොහෝ වෙලාවට තිබුණේ. අඳන දෙකක් එක්ක. ඉතින් මේ මොකද සිවුරක් ඉරුණයින් පස්සේ මහ ගන්නවා. සිවුරු මහ ගන්න නම් භික්ෂුන් වහන්සේලාට ඉදිකටු තියෙන්න ඕනේ. යන යන තැන මල්ලේ දාගෙන ගියා ඉදිකටු පුරවපු කොපුවා. ඒක හදලා තිබුණේ බට දණ්ඩෙන්. බට දණ්ඩක් කපලා පුරුකක් එක්ක මේ පුරුක තැනින් ටිකක් ඉහළින් කපලා ඉදි කට්ටකට වඩා උස් ටිකක් උසට එතනින් කපලා ඉවරලා එතෙන්ට ඇබයක් ගහගත්තා. ඒ ඇබේ ගලවලා ඒක ඇතුලේ තමයි ඉදි කටු දාලා තිබුණේ. මේකට කිව්වා ඉදි කටු කුලා කියලා. එතකොට මේ ඉදි කටු කුලා හදන්න සාමණේර භික්ෂුන් වහන්සේලා ටිකක් පොඩි හාමුදුරු ටිකක් ලොකු හාමුදුරු ටික යවනවා ගිහින් බට දණු ටිකක් කපාගෙන එන්නේ කියලා. මාර වැඩේ බට දණු කැඩුව හැම
හැම වට දන්නෙම එක සිදුරයි තියෙන්නේ. හැම වට දන්නෙම එක සිදුරයි තියෙන්නේ. දැන් හරි වැඩේ. ඉදිකටු කුලා කොහොමද හදන්නේ? වට දඬු වල එහෙම අවදාවත් වෙන්න විදියක් නෑ. පුරුක් ගාවින් වැහිලායි තියෙන්න ඕන. මේවා පුරුක් ගාවින් වැහිලා නෑ. ඒක නිසා මේ පොඩි හාමුදුරු ටික මේක ඇවිල්ලා ලොකු හාමුදුරුන්ට කිව්වා. බලන්නකෝ මේ විදිහට ගියා මෙන්න මේ හැම්බට දන්න මේක සිදුරක් නේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ අපි දන්නේ නැහැ මොකද්ද මේකට වෙලා තියෙන්නේ කියලා. මේ ලොකු හාමුදුරුන්ට මේක ප්‍රශ්නයක් ඔන්න බුදුහාමුදුරුන්ට මේක සැල කර හිටියා. බුදුහාමුදුරුන්ට මේක ගිහිලා කිව්වා. බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි නේද බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ බටදඩු සිදුරු වීම මාගේ පුරාතන අදිෂ්ඨානයක. මේ බටදඩු එක සිදුරක් බවට පත් වෙලා තියෙන මගේ පුරාණේ කරපු අදිෂ්ඨානයක් කියලා. දැන් පුරාණ කතා වර්තමාන භික්ෂුන් වහන්සේලා දන්නේ නැහැ. රහත් වෙලා නැත්නම් කොහොමටවත් දන්නේ නැහැ. ඒක නිසා හැම භික්ෂුන් වහන්සේ නමක් මෙතන ඉන්න කියන්න පටන් ගත්ත මහන්ත අපි මේ කතන්දරේ දන්නේ නැහැ කොහොමද වුනේ කියලා අපිට ඒක නැවත දේශනා කරන්න කියලා. ඔන්න ඊට පස්සේ අතීත කතාව දේශනා කරන බුදුන් වහන්සේ මම මෙන්න මේ 80000ක් වඳුරන්ට වායකේ වෙලා ඉඳිද්දි මෙන්න මේ විදියට කාලය ගත කරද්දී මෙන්න මේ වගේ මම උපදේශයක් දුන්න මෙන්න මේම කට්ටියක් මගේ උපදේශය පිළිපදලා මෙහෙම පොකුණක් ළඟට වෙලා හිටියා. ඉතින් මම උදක රකුසකින් බේරගෙන කවුරුත් දිය බීලා ආවයි කියලා කිව්වා. ඔන්න ඕක තමයි මේ වටදඬු සිදුරු වීමට මොකද්ද හේතුව කියලා ඇහුවෙන් පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා මේ වටදඬු සිදුරු වීම මාගේ පුරාතන අදිෂ්ඨානයක නම් කියන්නේ මේක බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ බුදුන් වහන්සේ වඳුර නෙමෙයි බුදුන් වහන්සේ එතකොට මේක කියන්නේ භික්ෂූන් වහන්සේලාට සර් ස්වාමීන් අර වහන්සේ මේ බුදුන් වහන්සේ කියන එකට භික්ෂූන් වහන්සේලාට සර් මේ බුදුන් වහන්සේ කියන එකට බෝසතාණෝ කියන එක වැරදිද? බෝසතාණෝ කිව්වහම වැරදින බුදුහාඳුරන තන ප්‍රකාශ කරන්නේ බෝසතාණෝ වැරදි එතෙන්. බුදුන් වහන්සේ තමයි තෙන්නේ. සර් සම්බුදුරජාණෝ වැරදිද? සම්බුදුරජා ඒවනම් හරින්නේ ඉතින් බෝසතාණෝ කියන්නේ පෙරම් පුරන කෙනා. දැන් මේ පෙරම් පුරලා බුදු වෙච්ච බුදුන් වහන්සේ ගැන එක කියන්නේ. ඒතකොට බෝසතාණෝ කියන්න බෑ. ඊළඟ කාරණේ ඔය භික්ෂුන් වහන්සේලා කියන එකට සාමණේරයන් කියන එක හරිද? සාමණේරයන්ට නෑනස ලොකු හාමුදුරුවොත් එක්කෙනෙක් ගියේ සම්මනේට සාමණේරයෝ කියලා ලොකු හාමුදුරුවන්ට කිව්වහම ලොකු හාමුදුරුවොත් එක්ක ඔක්කොම යන්නේ භික්ෂුවෝ. එතකොට සාමණේරයෝ කියන එකට වඩා වටින්නේ භික්ෂුන් වහන්සේලාට කියලා හදාගත්තොත් වඩා නිවැරදි. එතකොට ඒක නලපාන ජාතකයේම තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. මයික් ඕෆ් කරගන්න යන්නේ මේ ළමයි. ගෙදර අනිත් අය කතා කරන සද්දෙත් ඇහෙනවා. 9 වෙනි ප්‍රශ්නේ. කිමෙක්ද තෝප ඇත පැන් බොතී සිතන්නේහිද? කිමෙක්ද තෝප ඇත පැන් බොතී සිතන්නේහිද? දැන් ඇයි අහනවා මෙහෙම පැන් බොන්නේ නැද්ද? පැන් කොහොමද එහෙනම් බොන්නේ? බයලිය පොකුරට බහින්න නැතුව පැන් බොන්න විදියක් නැහැ නේද කියලා කිව්වෙන් පස්සේ බෝසත් වඳුර කතා කරන උදක රාක්ෂිට කිමෙක්ද තෝප ඇත පැන් බොතී සිතන්නේහිද? එහෙනම් මෙහෙම කියන්නේ බෝසත් වඳුර උදක රාක්ෂයාට. මෙහෙම කියන්නේ කවුද? බෝසත් වඳුරා. උදක රාක්ෂයාට. එහෙනම් ඒකත් පුතේ නලපාන ජාතකයේම තමයි. 10 වෙනි එක.
ඔහු කවරෙක්ද යන බව තා දනිද්ද? ඔහු කවරෙක්ද යන බව තා දනිද්ද? එනම් මේක බෝසෙත් කියන්න බලන්න මොන පාඩමේද තිබුණේ? උත්තරේ ලියපු කියන්න බලන්න බෝසෙත්. මයික් එක ඔන් කරලා කතා කරන්න. බෝසෙත් මට කියනවා ඇහෙන්නේ නැහැ. කියන්න බලන්න. සර් කොතනද? කියන්න බලන්න කේතක. සර් ඒකට උත්තරේ ලිව්වේ නෑනේ. දැන් හොයන මේ. හරි. මම දන්නවා. තෙනුරු කියන්න බලන්න. මම දන්නවා. පොඩ්ඩක් ඉන්න බලන්න කට්ටිය. සෑම දන්නවා. පොඩ්ඩක් ඉන්න. බිනුරු කියන්න. රාසි දෙයියන්ට බැනවදුණු මුරකරුවා පාඩම. පාඩම රාසින් දෙයියන්ට මුරකරුවා. මොකද කවුද කියන්නේ ඒක? රාසි දෙයියන් මේ රාසදෙනිය දෙයියන් අර මේ කවුද අර මුරකරුවා ආසින් දෙයියන්ට බැනවදුණු මුරකරුවා. බුදු අම්මෝ මේ මම බැලුවේ බිනුරිය ගොඩක් ඉන්නෝනේ පන්තියේ. බිනුරිය ගියා ගොඩක් කටි පිළිතුරු දුන්නා. හරි. මේම තමයි. හරි. පාඩම මෙහෙමයි. රාසින් දෙයියන්ට බැනවදුණු මුරකරුවා තමයි. ඔහු කවරෙක්ද යන බව තා දනිද්ද? දැන් මොකද වෙන්නේ? මේ හවඩිය කියලා කෙනෙක් හිටියා. මේ හවඩියාගේ රාජකාරිය තමයි මුරක පොල්ලක මුරසේවයේ යෙදෙන එක. ඒ කාලේ මහනුවර ප්‍රතිකාලුන් නැත්තම් මේ පෘතුගීසි ආදීන්ගේ යටත් කරගන්න යුගයක්. ඒක නිසා උඩරට රාජ්‍යයේ රජුව ආරක්ෂා කරන්න ගම්වැසියෝ සහ මේ රාජ්‍ය සේවකයෝ යොදවලා හිටියා. මේ මුරකපොල්ලට හිටිය මෙයාට නම වැටලා තිබුණේ හවඩියා කියන එක. මේ මුරකපොල්ල ඉන්න වෙලාවේදී රාජසිංහ රජුරවන්ට හිතෙනවා මේ කට්ටිය හරියට සේවයේ යෙදිලා ඉන්නවද කියලා වෙස් වලාගෙන ගිහිල්ලා පරීක්ෂා කරලා බලන්න. රාජසිංහ රජුරෝ යන්නේ මේ හවඩියේ ඉන්න මුරකපොල්ලටම තමයි. මුරකපොල්ලට ගිහිල්ලා වෙස් වලාගෙන ගිහිල්ලා දැන් මේ මුරකපොල්ලෙන් ඇතුළට යන්න උත්සාහ කරනවා. මුරකපොල්ලෙන් ඇතුළට යන්න උත්සාහ කරද්දී එක සැරේට මොකද කරන්නේ? මෙයා ඒක වළක්වනවා. මෙයා දන්නේ රජුයි කියලා. වළක්වපු හැටිය දැන් බලන්න මොකද්ද? මේ ඒකම මොකද කරන්නේ? සල්ලි දීලා බොරුවට කියන දැන් මේ මේක යන්න නම් මෙතනින් මුරපදයක් තියෙන්න ඕනේ. මෙයා මුරපදේ දන්නේ නැහැ. එහෙම කියලා බොරුවක් කියලා යන්න හදනවා. යන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ බැරි තැන මොකද කරන්නේ? කහවණු දීලා යන්න හදනවා. සල්ලි දීලා. ඒව ගන්නෙත් නැහැ. මොකද කරන්නේ? රාසින් දෙයියා කියන්නේ මෙතනින් යන්නේ කියලා තමයි. නැත්තම් මගේ මේ තියෙන කඩුවෙන් පාරක් කාලා මැරුම් කන්න තමයි වෙන්නේ කියලා තමයි කියන්නේ අවසානයේ. ඉතින් මෙයා හරියට සේවයේ යෙදිච්ච නෙමෙයි. මෙයා හරවල ඇතුළට යවුවේ නැහැ. හරවල ආපහු යවුවා. ඉතින් මෙයා මොකද කරන්නේ? දෙවන රාජසිංහ රජුරෝ නඩු සභාවක් ඇඳවලා යදවනකොට මේ හවඩියට එන්න කියලා පණිවිඩයක් යවලා තිබුණා. හවඩියා ගියා. ඊට පස්සේ කිව්වා ඔබ මේ මුර සේවයේ හරියට යෙදিলা සිටියද? ඔව් එහෙමයි බලු ගැත්තා එම සේවයේ යෙදී සිටීම කියලායි කියන්නේ. ඒ තරම් යටහත් පහත් විදිහට කියනවා. හරියට සේවය කරන කෙනෙක්. රටට ආදරය කෙනෙක්. රජුරවන්ට ආදරය කෙනෙක්. එසේ දේවයන් වහන්සේ ස්වාමීනි මම බලු ගැත්තා එම සේවයේ යෙදී සිටිය කියලායි කිව්වේ. ඊට පස්සේ කියනවා මේ එතකොට ඊයේ මේ වගේ තමයි මුරකපොල්ලකින් යන කවුරුවත් යන්න දාවුවා මම කවුද කියලා අඳුරවන්න නැහැ. ඊට පස්සේ කියනවා මෙයා මම සල්ලිත් දීලා මෙහෙම ඉදිරියට යන්න නැතුව මම මගේ කඩු පහරෙන් මම ඉලවල දැම්ම කියලා කිව්වා. ඊට පස්සේ කියනවා ඒ ඊට පස්සේ අහනවා රජුරෝ රාසින් දෙවියෝ නැත්තම් දෙවන රාජසිංහ රජුරෝ අහනවා ඔව් කවරෙක්ද යන බව තා දනිද්ද නැති කියලා කියනවා. අයනම් මේ ප්‍රකාශය කරන්නේ දෙවන රාජසිංහ රජුරෝ නැත්තම් රාසින් දෙයියන්. දෙවන රාජසිංහ රජුරෝ මේක කරන්නේ කාටද? හවඩියාට.
හවඩියාට. එනම් පාඩමේ නම රාසින් දෙවියන්ට බැන වැදුණු මුරකරුවා. 11 වෙනි ප්‍රශ්නය. එසේ දේවන් වහන්සේ බලුගත්තායම සේවයේ යෙදී සිටියේ. ඔන්න මං අර කලින් කියපු වාක්‍ය දැන් ආපහු ඇවිල්ලා. එහෙනම් මේක කියන්නේ හවඩියා නැත්තම් මානා කොළ කඩවත මුරකරු. හවඩියා නැත්තම් මානා කොළ කඩවත මුරකරු. හවඩියා නැත්තම් මානා කොළ කඩවත මුරකරු. කියන්නේ දෙවන රාජසිංහ රජුරවන්ට. දෙවන රාජසිංහ රාසින් ස්ත්‍රියන්ට රාසින් දෙයියන්ට කිව්වත් හරි රාජසිංහ රජුට. එතකොට පාඩම රාසින් දෙයියන්ට මුර වැදුණු බැන වැදුණු මුරකරුවාම තමයි. ඊළඟට මාගේ පරම මිත්‍ර වූ මාගේ පරම මිත්‍ර වූ තෙපි මට කවර හේයින් දාමරිකෝද. මහාසේන රජු මහසේන රජු මේ කතාව එන්නේ අපිට සතුරු මිතුරුව කියන පාඩමේ. සතුරු මිතුරුව කියන පාඩමේදී මේක ප්‍රබන්ධෝපදේශයක් විදියට එනවා කුමාරතුංග මුනිදාසයන්ගේ. අපි දන්නවා අපේ රට යටත් වෙලා තිබිච්ච කාලයක අපේ රට මේ යටත් කරගන්න විවිධ ජාතීන් ආපු කාලෙකදී මේ ආගම වශයෙන් විනාශ කරලා දාන කාලයකුත් උදා වුණා. එතකොට මේ මහා සේනයන්ට ගුරු හරුකම් දුන්නු කෙනෙක් හිටියා. කවුද? එයාට උගන්වපු භික්ෂුව. මතක් කෙනෙක් කියන බලන්න මයික් එක ඔන් කළා. මහා සේනයන්ට සංගමිත්‍ර අන්න හරි බොහොම හොඳයි. සංඝමිත්‍ර භික්ෂුව. එයා ඉන්දියාවෙන් ආපු භික්ෂුන් නම. මේ භික්ෂුව මහාසේන රජුවන්ට මහාසේන කුමාරයට උගන්වලා රට යනවා. රට ගියාට පස්සේ මේකට ආරංචි වෙනවා යම් කාලයක රජ වුණාට පස්සේ නැවත ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා දැන් ආවට පස්සේ එයාගේ ගුරුවරයනේ. එයා කියන දේ අහන ගෝලයා තව එකක් පුරোহিতකමට පත් කරගත්තා. ප්‍රධාන උපදේශක තනතුර. දැන් මොකද කරන්නේ? බුද්ධ ආගම විනාශ කරන්න තමයි මෙයා කටයුතු කරන්නේ. විහෙර විහාරස්ථාන කඩලා සුළු විතර කළ දැම්ම. අබේගිරිය ලංකාවේ මහා විහාරය වතමෙම හදපු මේ කියන විදිහට මොකද අබේගිරිය විනාශ කළ උදුව පුරන්න පටන් ගත්ත නියම කරා. ඉතින් මේ ශාසන නාශන ක්‍රියා පොතේ තියෙන්නේ එහෙමයි. ශාසනය විනාශ කරන ක්‍රියාවන් ඉවසගෙන ඉන්න බෑ මේ මහා සේන රජුරුවන්ගේ පොදම යාළුව වෙච්ච මේඝවර්ණ අමාත්‍යවරයට. මේඝවර්ණ අමාත්‍යවරට මේව ඉවසගෙන ඉන්න බෑ. හැබැයි රජුරෝ නිසා කරන්න දෙයක්වත් නෑ. අවසානයේ මොකද කරන්නේ? මේඝවර්ණ අමාත්‍යවරයා මේ රාජ්‍ය සේවය හැරපියා යන්න පටන් ගත්තා. ගිහිල්ලා මොකද කරේ? දැන් රජතුරෝ මේ විදිහට මහා විහාර මේ විදිහට විනාශ කරන්න පටන්ගෙන රටේ තියෙන සියලුම දේවල් විනාශ කරගෙන යන නිසා මේඝවර්ණ අමාත්‍යවරයා මොකද කරේ? රජුට එරෙහිව කැරැල්ලක් සංවිධානය කරනවා. සේනාව සංවිධානය කරා අවිපුහුණු කරා රුහුණු දේශේ අවිපුහුණු කරලා මේ පිරිස තවත් වෙනත් මාගම දේශයෙන් ආදී වශයෙන් පිරිස එකතු කරගෙන දැන් යනවා යුද්ධයට තමන්ගේ මහා සේන යහළුවා නැත්නම් රජුරුවොත් එක්ක. මේක මගදී ආරංචි වෙන නිසා මහා සේන රජුරුව තමන්ගේ සේනාව සංවිධානය කරලා සේනාව එවනවා. මේ කට්ටිය මොකද කරන්නේ? සේනා දෙකම ඇවිල්ලා මේව කරගත්ත. දැන් හිට උදේ සන තමයි යුද්ධය ආරම්භනේ. රාත්‍රියේදී මුර කපුළු තර කරගෙන දැන් මේව කරනකොට එක සැරේටම සුදු රෙද්දකින් වහගත්තු කෙනෙක් මහා මේ සේනාව සංවිධාන යුද්ධ තියෙන තැන
තැනට ආවා. එක සැරේට එනකොට කිසිම බයක් එකක් නැතුව එනවා. තෝම රේල්ල කල ගහන්න නැතුව විතරයි කවුද කියලා ඇහුවම මම මේක වර්ණ කියලා කිව්වා. ඉබේම ටක් ගාලා අයින් වුණා. මේක වර්ණ කියන්නේ රජුරුවන්ගේ හොඳ යාළුවෙක් බව දන්නවා. මාත්‍යවරයෙක් බව හිටපු දන්නවා. ඒක යන්න දුන්නා. ගියා දෙන්නෙක් ඉගෙන ගත්ත දෙන්නෙක් කතා බහේ යෙදුණා. සතුරු සාමච්චියේ යෙදුණා. මෙන්න මේ සතුරු සාමිච්චේ නෝට ප්‍රණීත මාංශයක් මට ලැබුණා. ඒකත් අරගෙනයි මං ආවේ කියලා කිව්වට පස්සේ මෙන්න මෙහෙම අහනවා මහසේන රජුරෝ මාගේ පරම මිත්‍ර වූ තෙපි මට කවර හේමින් දාමයක වූදයි මට කොහොමද එරෙහි වුණේ ඔබ මට මගේ උතුම් මිත්‍රය බවට පත් වෙලා ඉඳලා. එතකොට මහසේන රජුරෝ මේක අහන්නේ කාටද කියන්නේ මේක වර්ණ අමාත්‍යවරයට. එහෙනම් මොකද්ද උත්තරේ එන්න ඕන උතේ? මහාසේන රජු මේඝවර්ණ අමාත්‍යවරයට මේඝවර්ණ අමාත්‍යවරයට මොකද්ද මේකේ පාඩමේ නම? සතුරු මිතුරුව. මේ අපි යන්නේ පුතේ අවසාන වාර විභාගයට පෙරහුරුවක් විදියට. අවසාන වාර විභාගය නිසා තමයි මේ හැම පාඩමකින්ම අපි මේ දේවල් මතක් කරන්නේ. ඒතකොට බලන්න අවසාන වාර විභාගෙදී මේ දේවල් අපි හරියට දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් මේ අපිට විභාගෙට උත්තර ලියන්න බෑ. තා මේ අපි දන්නවා ඉස්කෝලේදී දැන් මේ වෙනකොට ඔයාලට දැන් 7 ළමයට 8 පොත් ලැබිලා ඇති ඉස්කෝලේ. ඉස්කෝලේ ගියා නම් දෙමව්පියෝ ගියා නම් මේ දවස්වල අපි නම් ගෙන්නලා දෙමව්පියෝ ටික ටික ගෙන්නලා පොත් දෙනවා. 8 වසරේ පොත් ඔයාලට ලැබෙන්නේ නැති නම් මා සමහරලාට නැත්තම් පොත් බාර දෙන්න කියලා ඉවල ඉස්කෝලෙන් පණිවිඩයක් එවන්න නැති WhatsApp වලට දාන්න නැති මේ ආදී ආවස ඒක තමයි. එහෙනම් පොත් බාර දෙන්න චිත්තනි දැන් විභාගයට පාඩම් කරන්න ඉක්මනට සර්. ඈ චිත්තනි විභාගයට දැම්ම පාඩම් ගන්න පටන් ගන්නවා. නැත්තම් පාඩම් ගන්න පොත් නැහැ. ඔව් නේ පොත් බාර දෙන්න එපා. ඒකත් ඇත්ත තමයි. ඉක්මනට පාඩම් කරලා පොත් දෙන්න ඕනේ නැත්තම් ලියන්නත් බෑ තමයි. එතකොට අපි එතකොට එතන ප්‍රශ්න 12ම සාකච්ඡා කරලා ඉවරයි. ඔව්. බෝඩ් එක වෙන්නේ නැත. බෝඩ් එකේ තවම ලියනවද බලන්න. ඔව්. අපි යන් ඊළඟ ප්‍රශ්නේ දෙවෙනි එක. අතින් අත බැඳ පෙළ නොයන් මන්මාවත් වල තැන කඩවල නොයන් කැමට කෑදර කම් නොකරන්න තව මට ඔයාලා කතා කරන්නේ ඔෆ් කරගන්න. හරි පුතේ. මේක අහනවා දැන් ඔයාලගේ පොතේ තියෙන කවි ටිකක්. කෑමට කෑදර කම් නොකරන්නේ තව මට කියමින් කෑ නොගසන්නේ තරහට කෑමක් විසි නොකරන්නේ එලිපිට ඉඳගෙන කෑම නොකන්නේ. එකම වැඩක නිතරම නොයෙදෙන්නේ වෙනම වැඩ සලකා පන්නේ පෙනුම ඇතිව හොඳ වැඩ කරපන්නේ තරම නොදගෙන වැඩකට නොසදින්නේ. එතකොට මේකේ අහනවා මේ සතහන් පරිදි මන් මාවත්වල ගමන් නොකළ යුත්තේ කෙසේද? අත් බැඳගෙන පෙළට තමයි ගමන් කරන්න හොඳ නැත්තේ. මං උත්තර ලියනවා ඊට සමාන උත්තර තියෙනම් මගෙන් අහන්න එපා. ඒහා සමානව නම් ඒ අදහසට ගොඩක් ළඟින් යනවා නම් උත්තරේ හරි. මේ වචන වලින්ම ලියලා නැති වෙන්න පුළුවන්. එතකොට අහන්න එපා ඊට වෙනස් උත්තරයක් තියෙනම් වැරදි කියලා තේරෙනවා නම් මේ උත්තරේ ලියා ගන්න ඕනේ. එතකොට ආපහු අහන්න දෙයක් නැහැ. Tamanට හිතෙනවා නම් සර් ලියපු උත්තරෙත් නෙමෙයි. හැබැයි මට ටිකක් හිතෙනවා හරි කියලා වගේ. එන්න එහෙම එකක් නම් අහන්න ඕනේ. නැත්තම් ගොඩාක් ළමයි කතා කරන්න හිටියන් පස්සේ මේ ප්‍රශ්න පාඩම කරන්න අමාරුයි. මේ ප්‍රශ්නේ අපිට සාකච්ඡා කරන්න අමාරුයි. මේ හිත තහන් පරිදි මම් මාවත්වල ගමන් නොකළ යුත්තේ කෙසේද? අත් බැඳගෙන පෙළට. එතකොට එක උත්තරේ අත් බැඳගෙන පෙළට තමයි ගමන් කරන්න හොඳ නැත්තේ.
එක පෙළට යන්න බෑනේ අත් බැඳගෙන පාරක. ඒක තමයි. එතකොට ওই උත්තරේට සමාන උත්තරයක් තේනවා නම් උත්තරේට හරි දාගන්න. ආහාර අනුභව කිරීමේදී පිළිපැදිය යුතු යහපත් සිරිත් දෙකක් අහනවා කවි පෙළෙන් සොයා ලියන්නලු. තව මට කියමින් කෑ නොගසීම. ඔන්න මම එකක් ලියනවා. ඉතින් ලියලකන් ඉන්න ඕන. අනිත් අය අහන්න බෑ. තව මට කියමින් කෑ නොගැසීම. කෑම ගන්න ගමන් ඕම කරන්න බෑ. කෑ නොගැසීම. දෙවෙනි එක තරහට කෑම විසි නොකිරීම. තව තියෙනවා. තරහට කෑම විසි නොකිරීම. තුන්වෙනි එක එලිපිට හිටගෙන කෑම නොකෑම. එලිපිට හිටගෙන කෑම නොකෑම. එලිපිට හිටගෙන කෑම නොකෑම. ඔන්න ඔය උත්තර බලන්න. එතකොට මේව තමයි කියන්නේ කෑමට කෑදරකම් නොකරන්නේ. තව මට කියමින් කෑ ගොකසන්නේ. තරහට කෑමක් විසි නොකරන්නේ. එලිපිට හිටගෙන කෑ. දැන් කෑමට කෑදර නොකරන්නේ කිව්වහම ඒක ටිකක් කෑම කන වෙලාවේදීට වඩා කලින් වෙන එක නිසා මම ඒක ගත්තේ නැහැ. ඒකත් ඒ වුණා ප්‍රශ්නයක්වත් නැහැ. හැබැයි ආහාර අනුභව කිරීමේදී අහලා තියෙන එක නිසා එච්චර එන්නේ නැහැ අර කලින් එක. ආහාර අනුභව කිරීමේදී පිළිපැදිය යුතු කරුණු යහපත් සිරිත් දෙකක් කවි පෙළෙන් තෝරලා ලියන්න ඕයි. තුනක් මම ලිව්වා. ඕකෙන් දෙකක් හරියන්න ඕනේ. ඉතින් ඕනනම් අනිත් එකත් ලියා ගන්න වැඩිය හොඳයි. වෙන උත්තර දෙනවා වෙන උත්තර ආය වැරදි නම් මේ උත්තරේ හරියට ලියා ගන්න ඕන. කිසියම් කාරණයකට අවතීර්ණ වීමේදී කටයුතු කළ ආකාරය මෙහි සඳහන් වේ කෙසේද කියලායි අහන්නේ. කිසියම් කාර්යයකට අවතීර්ණ වීමේදී කටයුතු කළ යුතු ආකාරය මෙහි සඳහන් වේ. තරම නොදැන වැඩකට නොදෙන තමාගේ තරාතිරම දැනගෙන වැඩට අවතීර්ණ විය යුතුයි. වෙන උත්තරේ එන්න ඕන. තමාගේ තරාතිරම දැනගෙන වැඩට අවතීර්ණ විය යුතුයි. තමාගේ තරාතිරම තමන් කොයි වගේ කෙනෙක්ද ආදී වශයෙන් දැන වැඩට අවතීර්ණය විය යුතුය. අවතීර්ණ විය යුතුය. සර් මට වෙන උත්තරයක් තියෙනවා. ආන්න කියන්න. තමන්ට හැකි දේ කරන්න බැරි දේ නොකරන්න කියන එක. තමන්ට හැකි දේ තමන්ට බැරි දේ කියන මොකද්ද? ආපහු කියන්න බලන්න. තමන්ට හැකි දේ කරන්න බැරි දේ නොකරන්න. අහන්න එතකොට මේක ඉතියම් කාර්යයකට අවතීර්ණය වීමේදී ඒක බැරි දේ නොකර අවතීර්ණ හරි. අවතීර්ණය වීමේදී කටයුතු කළ පොඩ ඉන්න කිසියම් කාර්යයකට අවතීර්ණය වීමේදී කටයුතු කළ යුතු ආකාරය මේ සඳහන් වේ. එකම වැඩක නිතරම වෙන සකාරණේ පෙනුමැති හොඳ වැඩ කරවන්නේ තරම නොදෙන වැඩකට නොබදින්නේ. අහන්නේ හැකි දේ කර මේකේ අහන එකක් අහන්නේ අවතීර්ණ වීමේදී කටයුතු ආකාරය මෙහි සඳහන් වේ. ඒ කෙසේද? එතකොට මේක තමයි වඩාත් හරි දේ පුතේ. අරක හරි. ඕ. සර් ඒක මං හිතුවේ මෙහෙම කිසිම කාර්යයකට අවතීර්ණ වීමේදී කටයුතු කළා කියලා මෙහි සඳහන් වෙනවා. ඒක කොහොමද කියලා අහන තියෙනවා හිතලා මං ලිව්වේ ඒ කවි පදේ. තරම නොදෙන වැඩකට නොබසින්න. ඒක කමක් නැහැ. කවි පදේ ලියන්න නැහැ ගැටලුවක් නැහැ. මගේ උත්තරේ වැරදිද? අර තමන්ට හැකි දේ කරන්න බැරි දේ නොකරන්න. තරම නොදෙන වැඩකට ඒ අදහස තමයි එන්නේ කමන්නේ හරි දාලා අරකට ලියා ගන්න. හරි දාගෙන අරකට ලියා ගන්න. එකම වැඩක නිරත වී වෙන වෙනම වැඩ සලකාගෙන තමන්ගේ තරමකට පැනුම ඇතිව හොඳ වැඩ කිරීම. ඔය එකම තැනක නිරත වී නෙමෙයි නිරත නොවීමනේ අහන්නේ. කරන්න කියන්නේ. ඒතකොට ඔය කවියම වගේ කියලා තියෙනවා. අවතීර්ණ වීමේදී කටයුතු කළ ආකාරය අහන්නේ. එතකොට එකම වැඩක වෙන වැඩ සලකාගෙන හොඳ. ඒතකොට ඔය කවියම වගේ ලියලා ගැට්ටුවක් නැහැ වැරද්ද දාන්නත් බෑ. ඉතින් කමක් නැහැ. අරක තමයි අපි අහන්න උත්තරේ. එකම
වැඩෙන් නිතරම නොකිරීම වෙනම වැඩ තෝරා ඔය ගැනීම කවියමනේ පෙනුමෙන් ලියන්නේ පුතේ මේවට කෙටි උත්තර තියෙන්න ඕනේ. එහෙම බෑ. අරක තමයි වඩාත් නිවැරදි උත්තරය. ඒක නිසා ඒක ලියා ගන්න. ඔය කවියම ලියන ඒවා එපා. හා සර්. කවි පන්තියේ ඉරියැඳි දෙපදේ අර්ථයයි අහන්නේ. අනේ පුතේ ඔක ඉරියැඳිලා නැහැ. එකක් තමයි තරම කියන එකයි. ඒකට ඉරියැඳ ගන්න. අනිත් එක මාවත්වල කියන එකයි. මාවත් කියන්නේ පාරවල්, තරම කියන්නේ තරාතිරම. ලියා ගන්න. මං ඉරියැඳලා නැති නිසා ඒකට හරිවල් මන් මාවත් කියන්නේ පාරවල්. සර් ඕ මං කරන්නේ මාවත් වල කියලා තියෙන්නේ. හරි මාවත්වල. දර පාරවල් කියන එකයි පාරවල් වල හරි මොකද තරම කියන්නේ තරාතිරම. පස්වෙනි ප්‍රශ්නය ඉහත කවි වලින් එම කාව්‍ය රචකයා සමාජය වෙත ලබා දෙන්නේ කුමක්ද? තමාගේ හැසිරීම් රටාව යහපත් විය යුතු බව. ආදර්ශයක් තමාගේ හැසිරීම් රටාව. මේකට ළඟ උත්තර නම් හරි දාගන්න. හැසිරීම් රටාව ආදර්ශයක් යහපත් විය පොඩ ඉන්න යුතු බව. අහන්නේ පුතේ දෙන කවි වලින් කාව්‍ය රචකයා සමාජය වෙත ලබා දෙන්නේ කුමක්ද කියලා ආදර්ශයක්. ආදර්ශය කුමක්ද කියලා හරි කමන්නේ. ආදර්ශයක් කිව්වත් කමක් නැහැ හරි දාගන්න. සෑම විට හොඳ සිරිත් අනුගමනය කරන්න. ඔව්. යහපත් හැම විටම හොඳ සිරිත් අනුගමනය කරන්න. ඒකත් හරි. හොඳ සිරිත් අනුගමනය කරන්න. බෝඩ් එක වෙන්න. ඊළඟ ප්‍රශ්නේ ඒ කළුවර දවසකි හිරු බැස 4 පැයකට වඩා ගෙවුනේ යයි නොසිතමි. එදා මට බඩ පුරා කන්ට ආහාරයක් නොලැබුණු හේයින් ළඟම ගම්මානයකට ගොස් කුඹුරකට වැදී ගොයම් ටිකක්වත් කන්නට රෑ බෝ වන තෙක් බලා සිටි. යමි. නිකම්ම සිටියේ නොවේ. වැඩි රසක් නැතත් අසල වූ ගසක අත්තක් මගේ සොනට පැමිණියේය. මම ඉන් කොළ ටිකින් ටික වරින් වර කටට යැව්වෙමි. අලියා රෑබෝ වන තෙක් බලා සිටියේ කුමකටද කියලායි පළවෙනි එක අහන්නේ. කුඹුරකට ගොස් ගොයම් කෑමට. රාත්‍රියේ කුඹුරකට ගොස් ගොයම් කන්නට. ළඟම ගම්මා මේ අදහස තීරන් හරි වෙන ඒවා අහන්න එපා මගෙන්. පොඩ්ඩයි ඉන්න මං උත්තරේ කියනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ ඒ අදහසට සමාන උත්තර තීරන් හරි දාගන්න. වැරදි උත්තරයක් තියෙනවා වැරදි දාගන්න ඕන. මේක හරි කියලා හිතනවා නම් විතරයි මගෙන් අහන්න ඕන. එහෙනම් ළඟම ගම්මානයකට ගොස් කුඹුරකට වැදී ගොයම් කෑමට. ගම්මානයකට ගොස් කුඹුරකට වැදී ගොයම් කෑමට. ඔය අදහස තියෙනම් හරිදා. අලියා තමා අරමුණු කළ කාර්යයට එළඹෙන තෙක් කුමක් කළේද? අසල වූ ගසක අත්තක් මගේ සොනට පැමිණියේ. අසල වූ අලියා තමා අරමුණු කළ කාර්යය එළඹෙන තෙක් කුමක් කරේද? මේම අපිට එන්න ඕන වඩා නිවැරදි මෙහෙමයි. පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න එපා. නැත්තම් සමහර අය ගල කෑ ගහන්න පටන් ගන්නවා. අසල වූ ගසක කොළ කඩා ටිකින් ටික ආහාරයට ගැනීම. නැත්තම් අසල වූ ගසක කොළ කඩා ටිකින් ටික ආහාරයට ගැනීම. ගස්වල අතු ආහාරයට ගැනීම. හරි ඒකට අතු කොළ ටික කෑව කියලා තියෙන්නේ. අතු කාලා නැහැනේ. අතු කන්නේ නැහැ. කොළ තමයි කන්නේ. කමක් නැහැ. ඉතින් හරි දාගන්න.
හරි සර් ඉතින් ඔව් අත්තන ඔව්. කොළ තියෙන්නේ. ඡේදයට අනුව අලියා ගම්මානයට පැමිණියේ කවර වේලාවකදීද රෑබෝ වූ පසු. රෑබෝ වූ පසු ඒ අදහස තියෙනම් හරි. සර් ගොම්මන් වේලාවේදී ගොම්මන් වේලාවේදී එක්කමන්නේ. ගොම්මන් වේලාවේදී නෙමෙයි එතන තියෙන්නේ ගොම්මන් වේලාවට පස්සේ කියයි කියලා රෑබෝ වුණාට පස්සේ. හරිනම් එන්න ඕන රෑබෝ වූ පස්සේ. හිරු බැස සර් 4 ගොම්මන් පැයක් වේලාවේදී වැරදිද කොට පොඩ්ඩක් ඉන්නකෝ. හිරු බෑ හතර පාර වඩා ගෙවුනේ නැද්ද මම කරුවල දාන්න ඕනේ. ගොම්මන් වේලාවේ කියන්නේ පුතේ හවස් කාලෙට. මේ හිරු බෑ හතර වේලාවකට පස්සේ රෑබෝ වෙනකන් හිටියේ. රෑබෝ වුණාට පස්සේ තමයි යන්නේ. වැරදිද සර් උත්තර එතකොට රෑබෝ වූ පසු කියලා තමයි උත්තරේ එනවා. ගොම්මන් වේලාව කියන්නේ හවස් යාමේ. හවස් යාමේ නෙවෙයි රෑබෝ වෙනකන් ඉඳලා තමයි ගියේ. මේ තියෙන රෑබෝ වෙන තෙක් බලා සිටී. එතකොට ගියේ රෑබෝ වුණාට පස්සේ. සර් හිරු බැස 4 පැයක් ගෙවුණු පසු නෑනේ වැරදි. ඒ හිරු බැස 4 පැයක් ගෙවුනට පස්සේ කියන්නේ රෑබෝ වෙලා නෑ. එතකන් රෑබෝ වෙනකන් හිටියා. ඒක වැරදි. අහුන්නේ නෑ. රාත්‍රී කාලේදී හරිනේ ඉතින්. ඒක සමාන උත්තර තියෙනවා මං කියුනේ අහන්නත් එපා කියලා. ඊට ඡේදයේ සඳහන් උත්තම පුරුෂ අතීත කාලයක වචන වාක්‍ය ලියන්නලු. උත්තම පුරුෂ වෙන්න ඕන අතීත කාල වෙන්න ඕන ඒක වචන වෙන්න ඕන. මොකද්ද? මම කොළ ටික වරින් වර හරි. මෙන්න මේකයි උත්තරේ එන්න ඕන. මම ඉන් කොළ ටික වරින් වර කටට යැව්වෙමි. මම ඉන් ටික වරින් වර ඔව්. ඔව්. උපුටා ලියන්න කියලා තියෙන හින්දා මං උඩුකමක් දැම්මා. ඒක වඩා හොඳයිනේ. ඡේදයේ යෙදී ඇති සංඥක අක්ෂර සහිත වචන දෙකක් උපුටා ලියන්නලු. සංඥක අක්ෂර සහිත වචන දෙකක්. සොඬට සොඬට ළඟම කුඹුරකට සොඬට වැඳි වැඳි කියලා වැඩි කුඹුරකට වැඳි වැඩි. ඔව් වැඩි. හරි. මම ලියන්න වචන ටික ඕනනම් වැඩි ළඟම කුඹුරකට සොඬට ඔන්න ඕව තමයි සංඥක අක්ෂර සහිත වචන. ඊළඟට අපි ඉක්මනට කතා කරමු. දත් කැකුළු පාලා සුරතල් සිනාසීලා බොළඳ බස් දීලා කෙලී සිය ළඟ දූලි කාලා කඳ කුමරි දුලෙසින බමුණු පැටියන් සමගින නොමද සව් ඉසිරින වැඩින් යනවා සඳ මෙන් දිනෙන් දින. මේක කවිපන්තියෙන් විස්තර වන්නේ කවරකු පිළිබඳවද එන්න ඕන පුතේ කුඩා ළමයෙකු පිළිබඳව. එක කුඩා ළමයෙකු පිළිබඳව. කුඩා ළමයෙකු පිළිබඳව. ඊළඟට අහනවා ඔහුගේ නිරූපණය වන හැසිරීම මොනවාද? දත් කැකුළු පෙන්වීම, සුරතල් ලෙස සිනාසීම, බොළඳ බස් දී කතා කිරීම නැත්නම් සුරතල් ලෙස කතා කිරීම, සෙල්ලම් කිරීම. සෙල්ලම් කරනවා, සුරතල් වදන් කතා කරනවා, සුරතල් ලෙස සිනාසෙනවා, කැකුළු දත් පෙන්නනවා. ඔය අදහස තියෙනම් හරි දාගන්න. මෙහි කඳකුඹුරු යනුවෙන් හැඳින්වෙන්නේ කවුද කියන්නේ? කතරගම දෙවියන්. කතරගම දෙවියන්. කඳසුරිඳුන් කියලා ලිව්වොත් හරිද?
කන්ද සුරිදුන් ස්කන්ධ කමන්නේ. කුමාර ස්කන්ද ස්කන්ධ කුමාර කුමාර හරි වඩා නිවැරදි. කන්ද සුරිදුන් කිව්වහම ඉතින් ඒකම තමයි කමන්නේ. උදාහරණයකුත් කවියේ සඳහන් කුරු නෙමෙයි කුමරු කියලා හදාගන්න. සවියේ සඳහන් කුමරු හැදී වැඩුණේ කවුරුන් සමගද? බමුණු පැටියන් සමග. බමුණු පැටියන් සමග. ඒ කෙසේද අහනවා? ඒ කියන්නේ මොකද්ද? සර් බමුණු කුමරුන් සමග කියලා ලිව්වත් හරිද? හරි. ඒ කෙසේද බමුණු පැටියන් කියන්නේ අවසන්දමෙන් ඈ බමුණු පැටියන් කියන්නේ බමුණු කුමරුන් කියන එකයි. ඒ කෙසේද නව සඳමෙන් තමයි වැඩෙන්නේ. හරි පුතේ අපි අදට 7 වෙනි පිටුවට නම් සෞවිසුරින් පිරි ඈ සෞවිසුරින් පිරි වැඩුණේ කොහොමද කියලානේ අහන්නේ. සෞවිසුරෙන් පිරි එක වැඩිවීමක් නෙමෙයිනේ. නව සඳමෙන් තමයි වැඩෙන්නේ. අපි 7 වෙනි පිටුවේ අද 6 වෙනි පිටුවට වෙනකන් සාකච්ඡා කර පිටුවක් ඉතුරුයි. අපි ඊළඟ සතියේ බලනවා. ඊළඟ සතියේ මේ ටියුට් එක ඔක්කොම කරගෙන ඉවර වෙලා තමයි පන්තියට එන්නේ. මේ ටියුට් එක ඔක්කොම කරලා තියෙන්න ඕන. කඳ කුඹුරු වගේ ඔව්. පේපර් එක කරන්න ඕනද? පේපර් එක කරන්න එපා. අපි කියමු මං කියන්න ලබන සතිය අපිට කියන්න පුළුවන් නේ. හරි. එහෙනම් සියලුම දෙනාට ආයිබෝවන්. හරි ආයිබෝවන්.